අපි බලමු අපේ ඊළඟ ස්ක්‍රීන් එකේ වැටේ ඔයගොල්ලෝ එක බලන්න. ඒකේ කියනවා 2 kg වස්තුවක් CIMS ඍණයක ප්‍රවේගයෙන් අංශක 60ක් තිරසර ආනතව ප්‍රක්ෂේපණය කරන ලදී. එම වස්තුව ප්‍රක්ෂිප්තය තුලදී පහත දැක්වෙන පරිදි දුනු නියතය 1 අණු 8 වන පරිදි දුන්නක් තුල දුනු දෙකක් ශ්‍රේණීගතව සම්බන්ධ කරන ලද ලෑලි කැබැල්ලකට ඇලවේ. ඇලවීමේදී ශක්ති හානියක් සිදු නොවන බව සලකන්න. එම ප්‍රක්ෂිප්තය තුලදී එම ලෑලි කැබැල්ලේ ඇලවි සිදුවිය හැකි කුඩාම සම්පීඩනය 25 සෙන්ටිමීටර් නම් විශාල දුනු නියතය සහිත දුන්නේ දුනු නියතය සොයන්න. හරි. මේ ගාන බැලුවොත් ඔයගලන්ට පේනවා ප්‍රක්ෂිප්ත දුනු ශක්තිය කියන හැම කොටසක්ම සම්බන්ධ වෙලා තියෙන ගාන. එතකොට මේ වගේ ගණන් ඔයගොල්ලෝ පුරුදු වුණාම ආයි ඔයගලන්ට මේ වගේ පාඩමේ කීප දෙනකින් සම්බන්ධ වුණාම සම්බන්ධ වෙලා දෙන ගණන් හදද්දී කිසිම පැකිලීමකින් තොරව ඒ ගාන හදා ගන්න පුළුවන්. අපි ඉස්සෙල්ලා හදපු ගාන අර මතක ඇති ගම්මිතාවයි ප්‍රක්ෂිප්තයි එක ගානක් හැදුවා. ඒ තරම් සංකීර්ණ නොවුනත් මේකේ හොඳ තර්කයක් තියෙනවා. පොඩ්ඩක් ඒ තර්කේ ගන්න බලන්න. දැන් මේක කියන්නේ මොකක්ද? ඇයි මේකේ මේ අඩුම සම්පීඩනයක් කියන තරක්? මොකක්ද ඒකේ තේරුම? අඩුම සම්පීඩනයක් කියන්නේ මෙයාට ලැබිලා තියෙන ශක්තිය ගොඩාක් කුඩයි. හරි. දැන් අපි බලමු මෙයාට කාගෙන්ද ශක්තිය හම්බෙන්නේ. දැන් මේගොල්ලෝ කියන්නේ ප්‍රක්ෂිප්තයක් එනවලු අන්න ඒ ප්‍රක්ෂිප්තයට මෙයා ලෑල්ලා තියෙනවලු. එතකොට අනිවාර්යයෙන්ම ශක්තිය එන්නේ අර වස්තුවෙන්නේ. ඒ වස්තුවෙන් තමයි මෙයාට ශක්තිය හම්බෙන්නේ. වස්තුවේ මොන ශක්තියද මෙයාට හම්බෙන්නේ? වස්තුවේ ශක්තිය කොච්චර තියෙනවද? එකක් ප්‍රධාන වශයෙන් චාලක ශක්තිය අනිත් එක විභව ශක්තිය. ඔය දෙකනේ ප්‍රධාන වශයෙන් තියෙන ශක්ති දෙක. ඒතකොට ඔය ශක්ති දෙකෙන් දෙකම හම්බෙනවද? නැත්නම් විභව ශක්තිය විතරද හම්බෙන්නේ? නැත්නම් චාලක ශක්තිය විතරද හම්බෙන්නේ? නැත්නම් වෙන මොකක් හරි ශක්තියක් හම්බෙනවද? අන්න ඒක හිතන්න. දැන් අපිට කියනවා මෙන්න මේ තැටියේ මෙන්න මේ ලෑල්ලේ මෙයා ඇවිල්ලා මෙහෙම ඇලවෙනවලු. ඇලවුණාට පස්සේ මෙයාව සම්පීඩනය වෙනවලු. ඒ සම්පීඩනය කුඩාම සම්පීඩනය. දැන් බලමු මෙයා ඇලවුණාම මේ වස්තුවේ විභව ශක්තිය මොකද වෙන්නේ? විභව ශක්තිය වෙනස් වෙනවද? මෙහෙම ඇලවුණාම නෑ. ඇයි? විභව ශක්තිය කියන්නේ පොළොවේ ඉඳන් මෙයා ඉන්න උස මට්ටමත් එක්ක මෙයාගේ ගබඩා වෙන ශක්තියක්. ඒතොර ඒක වෙනස් වෙන විදියක් නෑ. හැබැයි චාලක ශක්තිය මොකද වෙන්නේ? චාලක ශක්තිය ප්‍රවේගය මත වෙනස් වෙනවා. දැන් මෙයා ඇලවුණාම ප්‍රවේගයට මොකද වෙන්නේ? ප්‍රවේගය බිඳුවක් වෙනවා. ඒ කියන්නේ චාලක ශක්තිය බිඳුවක් වෙනවා. ඒ කියන්නේ චාලක ශක්තිය සම්පූර්ණයෙන්ම මේ දුන්නට සම්ප්‍රේෂණය වෙලා තියෙනවා. හැබැයි විභව ශක්තිය නම් සම්ප්‍රේෂණය වෙලා නැහැ. හරි. දැන් මේක පැහැදිලිනේ. හරි. දැන් කොහොමද මේ කුඩාමෙක් ගැන අපි හිතන්නේ? කුඩාම සම්පීඩනය. දැන් හිතන්න අපි වැඩි චාලක ශක්තියක් දුන්න මොකද වෙන්නේ? අඩුවෙන් සම්පීඩනය වෙයිද? නෑ. එයා එහෙනම් වැඩියෙන් සම්පීඩනය වෙනවා. දුන්නට අඩු එකක් දුන්නොත් අඩුවෙන් සම්පීඩනය වෙනවා. එතකොට අපි හොයන්න ඕනේ මොකද්ද? ප්‍රක්ෂිප්තේ අඩුම චාලක ශක්තියක් තියෙනවනේ කොතෙන්ද කියලා. දැන් චාලක ශක්ති සමීකරණය මොකද්ද? භාගයයි mv වර්ගයනේ. භාගය කියන්නේ නියතයක්, m කියන්නේ නියතයක්. හැබැයි v කියන්නේ වෙනස් වෙන එකක්. එහෙනම් ප්‍රක්ෂිප්තේ අඩුම චාලක ශක්තිය තියෙන්නේ කොතෙන්ද? අඩුම ප්‍රවේගය තියෙන තැන. හරි. අඩුම ප්‍රවේගය තියෙන්නේ කොතෙන්ද? අඩුම ප්‍රවේගය තියෙන අපි දන්නවා ප්‍රක්ෂිප්තයේ ඉහළම ලක්ෂයේදී. ඇයි ඒ? ප්‍රක්ෂිප්තයේ ඉහළම ලක්ෂයේදී තමයි එයාට තිරස් ප්‍රවේගය පමණක් තියෙන්නේ. සිරස් ප්‍රවේගයේ බිඳුව වෙච්ච. එතකොට සිරස් ප්‍රවේගයේ බිඳුව වෙච්ච කියන්නේ දැන් අපි දන්නවා ප්‍රක්ෂිප්තයක මුළු ප්‍රක්ෂිප්තයේම තිරස් ප්‍රවේගය සමානයි. ඒ සමාන තිරස් ප්‍රවේග තියෙද්දි ඒ හැමෝටම සිරස් ප්‍රවේග තියනවා කියන්නේ එයාගේ සංප්‍රයුක්තය අර තිරස් ප්‍රවේගයට වඩා පොඩ්ඩක් හරි වැඩිනේ. එතකොට මෙහෙම ගිහිල්ලා සිරස් ප්‍රවේග හැමෝටම තියෙද්දි එක්කෙනෙක්ට විතරක්
අර අනිත් අයට තියෙන පොදු එක විතරක් තිබිලා සිරස් ප්‍රවේගයක් ඇත්තෙම නැත්තම් එයාට නේද චාලක ශක්තිය අඩුම වෙන්න ඕනේ. ඇයි? එයාගේ ප්‍රවේගය අඩුම වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මෙහෙම ප්‍රක්ෂිප්තයක් තියෙනවා නම් ඒකේ අපි මෙහෙම බලාගෙන ගියොත් චාලක ශක්තිය වැඩිම වෙලා මෙතන වැඩිම වෙලා තිබිලා එන්න අඩු වෙලා ගිහිල්ලා මෙතන ඔන්න ඔතන අඩුම වෙලා කියන්නේ උපරිම ලක්ෂ්‍යයේදී අඩුම වෙලා ආයි වැඩි වේගන යනවා. දැන් මම මෙතන ලෑල්ල තිබ්බනම් මොකද වෙන්නේ? චාලක ශක්තිය වැඩිම තැන. මෙතන එහෙනම් ගොඩාක් සම්පීඩනය වෙයි. මම ලෑල්ල මෙහෙට ගෙනියද්දි මොකද වෙන්නේ? සම්පීඩනය වෙන එක එන්න අඩු වෙනවා. අඩු වෙලා මෙතන අඩුම වෙනවා. ආයි මෙහෙට යද්දි වැඩිම වෙනවා. හරි. ඒතර ඔන්න ඕක තමයි තර්කය. දැන් යමු ගානට. ගානට ගියාම අපිට පේනවා අපිට ඕනේ මෙන්න මෙච්චරයි ප්‍රක්ෂිප්තය. ඔන්න ඔතන ප්‍රවේගය හොයාගත්තා නම් අපේ ගාන හදාගන්න යන්න පාත් එක අපිට එනවා. මෙන්න මෙතන ප්‍රවේගය හොයන්න තමයි අපිට ඔන්න ඔය ප්‍රක්ෂිප්තය ඕනේ වෙන්නේ. මෙයාගේ ප්‍රවේගය මෙතන CI ms ඍණ 1 අංශක 60ක් කෝණයකින් ආනතව තියෙනවා. මෙයාගේ තිරස් ප්‍රවේගය ප්‍රක්ෂිප්තයේ ඕනම තැනක තිරස් ප්‍රවේගයට සමාන හින්දා අපිට පුළුවන් මෙතනින් තිරස් ප්‍රවේගය හොයාගන්න. කොතනින්ද? මෙන්න මෙතනින් තිරස් ප්‍රවේගය හොයාගන්න. එතන තිරස් ප්‍රවේගය අපි දන්නවා කෝණය පැත්තට විභේදනය කරද්දි මොකද්ද? කෝණය පැත්තට විභේදනය කරද්දි ප්‍රවේගයේ වතාවක් මොන හැටද? කෝණය පැත්තට cos හැට. CI cos හැට. cos හැට කියන්නේ භාගයයි. ඒ කියන්නේ 50යි ms ඍණ 1. ඒ කියන්නේ මෙතන ප්‍රවේගය 50යි ms ඍණ 1යි. එහෙනම් ඒකෙන් අපිට පුළුවන් මෙන්න මෙතන මෙයාගේ චාලක ශක්තිය හොයාගන්න. චාලක ශක්තිය සමාන වෙනවා භාගයයි m කියන්නේ භාගයයි v වර්ගය. මම ආදේශ කළොත් භාගයයි m කියන්නේ ස්කන්ධය 2යි v වර්ග කියන්නේ v කියන්නේ 50යි 50 වර්ගය. මේ මම සුළු කරන්නේ නැහැ. ඔහොම තියාගෙන ඉන්නවා. මොකද සමහර ගණන් මේ මෙතන සුළු කරන්න ඕනේ. පස්සේ සමාන වෙන ඒවාත් එක්ක ඒව කැපිලා යන වෙලාවල් එනවා. ඒකින්ද දැම්ම සුළු කරන්නේ නැහැ මම. හරි. දැන් ඔන්න මම ප්‍රක්ෂිප්තයේ තියෙන අඩුම චාලක ශක්තිය හොයාගත්තා. දැන් මට මොකද කරන්න පුළුවන්? අඩුම චාලක ශක්තිය හොයාගත්තා. දැන් මම දුන්නත් එක්ක තියෙන කතන්දරය බලන්න ඕනේ. දුන්න කොහොමද මේගොල්ලෝ තියනවා කියන්නේ? දුන්න මෙන්න මෙහෙම ලෑල්ල තියනවලු. එයාට ශ්‍රේණිගතව K1 සහ K2 දුන්න දේවල් ශ්‍රේණිගතව සම්බන්ධ කරලා තියෙනවා. එතකොට දැන් මෙන්න මෙහෙම දෙන්නෙක් ඉද්දි අපිට හරි කරදරයිනේ. මේ දෙන්නත් එක්ක වැඩ කරන්නේ. ඒකින්ද මේ දෙන්නම කරන දේ කරන එක්කෙනෙක්ව මෙතෙන්ට දාගෙන එයත් එක ගනුදෙනු කරනවා. දැන් අපි ඕන තැනක එහෙමයි ප්‍රතිරෝධ සෙට් එකක් තිබ්බොත් ප්‍රතිරෝධ ගොඩක් එක ගනුදෙනු කරනවට වඩා ඒ ප්‍රතිරෝධ හැමෝගෙම වෙන දේ කරන්න පුළුවන් එක්කෙනෙක්ව දාගෙන අපි එයත් එක ගනුදෙනු කරනවා. ඒකනේ කරන්නේ. එතකොට මේකෙදි ඒ දෙයම තමයි. සමාජයේ ඒ දෙයම තමයි. දැන් මේක බැලුවොත් මේ දෙන්නාගෙන් කරන දේ කරන්න පුළුවන් එක්කෙනෙක් දානවා කියන්නේ මොකද්ද? සමකය ගන්නවා කියන එක. මම ගන්නවා මේ දෙන්නගේ සමකය කොහොමද අපි ශ්‍රේණිගත දුණු දෙකක සමකය ගන්න? ශ්‍රේණිගත දුණු දෙකක සමකය ගන්න පුළුවන් එක බෙදීම k total ඒ කියන්නේ මේ දෙන්නගේ සමගය සමානනවා එක බෙදීම k1 ධන එක බෙදීම k2. මේ දෙන්න මම සුළු කරොත් මම හිතන්නේ සුළු කිරීම බැරුව ඇති කියලා. බැරුව ඇතිනම් අපේ ටීම් එකෙන් අනිවාර්යෙන් අහගන්න ඕන දෙයක් කියලා දෙන්න අපේ අය ඉන්නවා. පොඩිම සුළු කිරීමක් වුණත් අහගන්න ඒක ප්‍රශ්නයක් නැහැ. මෙතන ගුණ වෙනවා. ඒ වගේම ඒ දෙන්න එකතු වෙනවා. මේ සුළු කිරීම පවා බැයි නම් අහගන්න ඒවට ලැජ්ජ වෙන්න එපා. හරි. දැන් අපිට KT කියන එක නා උක්ත කරොත් මට එනවා සමක දුන්නියතය K1 K2 බෙදීම
K1 එකතු කිරීම K2 ඔන්න දුන්නු නියතය. ඕක තමයි අපි පොදුවේ ගත්තොත් වෙන දේ. හරි. හැබැයි දැන් මේක අපිට එකක් කියනවා. මොකද්ද? අපිට කියනවා මේ දෙන්නගේ දුනු නියත 1/8ලු. ඒ කියන්නේ මෙයා K නම් මෙයා මොකද වෙන්නේ? 8යි K වෙනවා. හරි? අන්න ඒකෙන් අපිට මෙයා තවදුරටත් සුළු කරගන්න පුළුවන්. කොහොමද? මේ දෙන්නගේ දුනු නියතය KT මං K1 ගන්නවා මෙයානේ මං ගත්තේ K K2 8යි K කියලා. එහෙනම් මං ඒක ආදේශ කරනවා. K1 කියන්නේ K K2 කියන්නේ 8යි K K1 කියන්නේ K ධන 8යි K. එතකොට පැහැදිලි සමාන වෙනවා 8යි K වර්ග බෙදීම 9යි Kට. දැන් මෙතන 1යිනේ තියෙන්නේ. එයා උඩට යනවා දෙකෙන් ඍණ එකක් අඩු වුණාම එකක් වෙනවා. ඒක අපි පෙන්වන්න මෙතන මේ කපලා දානවා. එතකොට මට එනවා KT සමාන වෙනවා 9න් 8යි Kට. හරි. ඔන්න ගාවනේ අපිට. දැන් බලමු මෙන්න මේ චාලක ශක්තියයි මෙන්න මේ තනියෙන් මේ දෙන්නගේ අපි සමගයක් ගත්තනේ එයත් එක කරන්න පුළුවන් වැඩේ මොකද්ද කියලා. හරි. දැන් දුන්නක අවශෝෂණය කරන ශක්තිය අපි ගන්නෙ මොකෙන්ද? භාගයයි kx වර්ග වලින්. දුන්නකට අවශෝෂණය කියන්නේ දුන්න සම්පීඩනයේදී ලබා ගන්නා ශක්තිය සම්පීඩන ශක්තිය. හරි. එතකොට මෙන්න මේකනේ වස්තුව විසින් දෙනු ලබන ශක්තිය. මෙන්න මේ වස්තුව විසින් දෙනු ලබන ශක්තිය කාටද සමාන වෙන්න ඕනේ? වස්තුව විසින් දෙනු ලබන ශක්තිය සමාන වෙන්න ඕනේ දුන්න විසින් ලබා ගන්නා ශක්තියට. එතකොට මේ අවස්ථාවේ තමයි අඩුම සම්පීඩනයක් උනේ. ඒ කියන්නේ දුන්නේ සම්පීඩනය සෙන්ටිමීටර් 25යි. ඒ කියන්නේ අපිට මෙන්න මෙයාව සමාන කරන්න පුළුවන් දුන්න විසින් අවශෝෂණය කරපු ශක්තියට. ඒ කියන්නේ මම මෙයාව සමාන කළොත් භාගය වැඩි කිරීම 2 මට දැන් පේනවා මෙන්න මේ පැත්තේ 25 දෙකක් ආදේශ වෙන්න යනවා කියලා. ඒකින්ද මම මෙයාව 52ක් විදිහට ලියා ගන්නවා. හේතුව තේරෙන්නේ 25ට 50 කැපෙන හින්දා. ඒ සුළු කිරීම පොඩ්ඩක් තේරුම් ගන්න. අනිත් පැත්තේ මම පැත්තකින් ලියන්නම් දන්නේ නැති අයට දුන්නේ ශක්තිය අපිට ලියන්න පුළුවන් භාගයයි k කියන්නේ දුන්න නියතය x වර්ග කියන්නේ සම්පීඩනය වෙච්ච දුර x කියන්නේ සම්පීඩනය වෙච්ච දුර. එතකොට ඒක සමාන වෙනවා භාගයයි k කියන්නේ දුනු නියතය අපිට දැන් k හොයන්න තියෙන ඉතින් මම දුනු නියතය කෙලින්ම ආදේශ කරනවා 9 බෙදීම 8 බෙදීම 9යි k x වර්ගය මෙතන ඊට මදි ඒකින්ද ගන්නවා k 25 වැඩි කිරීම 25 මේ සෙන්ටිමීටර වලින් නේද ආදේශ වෙන්නේ 25 සෙන්ටිමීටරනේ එයා මීටර ගන්න 10 ඍණ 4න් වැඩි කරනවා හරි පැහැදිලි මට මෙතන දෙකට දෙකක් කපලා දාන්න පුළුවන් 25ට මෙතන දෙකක් පුළුවන් මෙතන 25ට මෙතන දෙකක් පුළුවන් ඔන්නම් මට තව දෙවරක් දෙක 4යි හතරවරක් දෙක 8යි මෙන්න මේ තුන් දෙනාටම මෙන්න මෙයා කපලා දාන්න පුළුවන් දැක්ක සුළු වෙච්ච විදිය හරිම සරලයි එතකොට k කියන්නේ මොකද්ද දැන් බලන්න මේ පැත්තේ තියෙන 1 මෙතන 9 තියෙන මෙතන k තියෙන මෙතන 10 ඍණ 4ක් තියෙනවා එතකොට මට k කියන එක නා ගන්න පුළුවන් 9 මේ පැත්තට යනවා 10 ඍණ 4 යටට ගියහම 10 ඍණ 4 වෙනවා ආයි උඩට යද්දි 10 ධන 4ක් වෙලා යනවා අන්න දුනු නියතය
මෙන්න උත්තරේ. ඇත්තටම මේකද උත්තරේ. අපි දැන් මේ ගාන හදාගෙන ඇවිල්ලා දුනු නියතේ නේ අපි ඔන්න දුනු නියතේ හම්බුණා. MCQ එකක් තිබ්බනම් දුනු නියතේ හම්බුණා. හම්බෙච්ච සතුටට 9 වැඩි කිරීම 10 රින් 4 ගැහුවා. හරිද? නෑ. ඇයි? අපෙන් අහන්නේ K නෙමෙයි. 8යි K. අපෙන් අහන්නේ වැඩිම දුනු නියතේ තියෙන කෙනාගේ දුනු නියතේ. එහෙනම් අපිට කෙලින්ම මෙයා සම්පූර්ණයෙන්ම 8න් වැඩි කරා නම් 8යි K සමානව 9 72යි 10 වැඩි කිරීම 4 නිව්ටන් මීටරයට. ඒ හින්දා අපිට ලියන්න පුළුවන් ඒකේ දුනු නියතය විශාල එකේ large කියලා දැම්මොත් KL ගන්න පුළුවන් 72 වැඩි කිරීම 10 ඍණ 10 ධන 4 නිව්ටන් මීටරයට. හරි. ඒතර ඔන්න ඕක තමයි හරිම උත්තරේ වෙන්නේ. මං හිතනවා මේ ගාන හොඳට පැහැදිලි වෙන්නේ නැති කියලා. හොඳ ගානක්, හොඳ තර්කයක් තිබ්බා. ගාන හොඳට බලා ගන්න, ඔප්පු කිරීම බලා ගන්න. මේක දැන් සමක ගැන කතා වුණා දුනු නියතවල, ප්‍රක්ෂිප්තවල තිරස් ප්‍රවේග ගැන කතා වුණා. ශක්තිය ගැන කතා වුණා, ශක්තිය සම්ප්‍රේෂණය වෙන විදිය ගැන කතා වුණා. චාලක ශක්තිය, විභව ශක්තිය ගැන කතා වුණා. තව දුන්න අවශෝෂණය කරන ශක්තිය ගැන කතා වුණා. මේ ගොඩාක් දේවල් මේ ගාන ඇතුළත කතා වුණා. ඒ හැමදේම ඔලුවට දාගන්න, තේරුම් නැත්නම් ආයෙ පස්සට දාලා අහගන්න, නැත්නම් අපේ කාට හරි කතා කරන්න, නැත්නම් තනියෙන් මේවා ලියාගෙන තනියෙන් try කරන්න. කොහොම හරි මේක පුළුවන් කරගන්න. හරි. දැන් මේ ගානේ බැරි විච තැනක් තියෙනවා නම් ලියාගෙන පොඩි වෙලාවක් දෙන්න. ඊළඟ ගාන කියව ගන්න. හරි. බලා ගන්න අපේ ඊළඟ ගාන. M හා L දිග ඇති ඒකාකාර දණ්ඩක කෙළවරක් හරහා ගමන් කරන අක්ෂය වටා අවස්ථිති ගූර්ණය එක බෙදීම 3යි ml වර්ග වේ. මෙම දණ්ඩේ ගුරුත්ව කේන්ද්‍රය හරහා ගමන් කරන අක්ෂය වටා අවස්ථිති ගූර්ණය එක බෙදීම 12යි ml වර්ග බව පෙන්වන්න. මෙන්න මෙහෙම එකක් කියනවනේ. මෙන්න මෙහෙම දණ්ඩක දිග L නම් ස්කන්ධය M නම් මෙන්න මේ කෙළවරක් හරහා යන අක්ෂය වටා අවස්ථිති ගූර්ණය කියනවා මොකද්ද? 3න් 1යි ml වර්ග කියලා. ඊට පස්සේ අපෙන් අහන දේ තමයි මම මෙතනින් අදින්නම්. මෙන්න මේ දණ්ඩෙම L දිග ඇති දණ්ඩෙම මධ්‍ය ලක්ෂය හරහා කියන්නේ මැදින් යන අක්ෂය වටා මේ දණ්ඩේ අවස්ථිති ගූර්ණය 12න් 1යි ml වර්ග බව පෙන්වන්න කියලා. හරි. දැන් මේක අපි දන්න දෙයක් මේක. අපි සාමාන්‍යයෙන් දන්නවා දණ්ඩක කෙළවරින් ගත්තාම ඒකේ අවස්ථිති ගූර්ණය 3න් 1යි ml වර්ග, මැද්දෙන් ගත්තාම 12න් 1යි ml වර්ග. ml වර්ග කියලා. හැබැයි අපිට මේකෙදි ඒක දන්නවා කියලා එහෙම කියන්න බෑ. අපි මේකෙදි ඔප්පු කරලා පෙන්වන්න ඕනේ මේකේ 3න් 1යි ml වර්ග නම් මේකේ 12න් 1යි ml වර්ග කියලා. හරි. එතකොට කොහොමද අපි ඔප්පු කරන්නේ මේකේ? අපි දන්නවා මොකක් හරි පද්ධතියක් තිබ්බොත් ඒවැ සම්පූර්ණ අවස්ථිති ගූර්ණය කියන්නේ ඒ එක එකක අවස්ථිති ගූර්ණ වල එකතුව. අක්ෂයක් වටා ස්කන්ධයක් මෙතන තිබිලා අනිත් ස්කන්ධය මෙතන තිබ්බොත් අක්ෂයක් වටා එම ස්කන්ධවල අවස්ථිති ගූර්ණය මොකද්ද? මේ අවස්ථිති ගූර්ණය දන මේ අවස්ථිති ගූර්ණය. ඒ වගේ හිතලා මම හිතනවා මෙයා මෙන්න මේ ඉන්න කෙනා මෙන්න මෙහෙම කෙනෙක් කියලා. මේක අක්ෂය නම්
මෙන්න මෙයා එක දණ්ඩක් මෙන්න මෙයා එක දණ්ඩක් කියලා. දැන් මෙයා සර්ව සමයි මෙයාට. හැබැයි මම හිතනවා මෙතනින් එහා තියෙන එක දණ්ඩක් මෙතනින් මෙහා තියෙන එක දණ්ඩක්. එතකොට මෙයාගේ දිග වෙන්නේ කීයද? මේ කෙනෙක්ගේ දිග වෙන්නේ L බෙදීම 2ක්. මේ කෙනෙක්ගේ වෙන්නේ L බෙදීම 2ක්. එතකොට ස්කන්ධය මෙයාගේ m නේ. එතකොට එක්කෙනෙක්ගේ ස්කන්ධය දොර m බෙදීම 2ක් වෙනවා. මොකද හරියටම භාගයට බෙදෙනවා. මෙයාගේ m බෙදීම 2ක් වෙනවා. හරි. දැන් මම දන්නවා මෙන්න මෙහෙම එක්කෙනෙක්ගේ කෙලවරකින් ගත්තාම අවස්ථිත කූර්ණය මෙන්න මෙහෙම ලියන්න පුළුවන් කියලා. දැන් මෙතන තියෙන්නේ කොහොම දෙන්නේද? එහෙම දෙන්නෙක් නෙමෙයිද? මෙන්න මේ අක්ෂය ගත්තොත් මෙන්න මේ කෑල්ල කියන්නේ මේ වගේම කෙනෙක්. මෙන්න මේ කෑල්ල කියන්නේ මේ වගේම කෙනෙක්. එහෙනම් අපිට පුළුවන් මේ ගත්ත දැනුම මෙතෙන්ට ආදේශ කරන්න. මෙතන m වෙනුවට මෙතන ආදේශ වෙන්නේ m නෙමෙයි m බෙදීම 2. මෙතන ගත්ත l වෙනුවට මෙතන ආදේශ වෙන්නේ l නෙමෙයි l බෙදීම 2. හරි. එහෙනම් මෙයාගේ සම්පූර්ණ අවස්ථිති කූර්ණය හොයමු බලන්න. මෙයාගේ සම්පූර්ණ අවස්ථිති කූර්ණය මම ගත්තොත් i කියලා i සමාන වෙනවා මෙන්න මෙයා මේ අක්ෂය වටා ඇති කරන්නා වූ අවස්ථිති කූර්ණය ධන මෙන්න මෙයා මේ අක්ෂය වටා ඇති කරන්නා වූ අවස්ථිති කූර්ණය. හරි මට කියන්න මෙන්න මෙයා මේ අක්ෂය වටා ඇති කරන්නා වූ අවස්ථිති කූර්ණය කොහොමද හොයන්නේ? ඒ හොයන්නේ මෙයාට ආදේශ කරලා. හරි ආදේශ කරමු. 3න් 1යි m වෙනුවට මම ආදේශ කරනවා මෙයාගේ m බෙදීම 2න්දී m බෙදීම 2යි l වෙනුවට ආදේශ කරනවා l බෙදීම 2යි හැබැයි යාගේ වර්ගය ධන දැන් මෙයා ධන එයත් එහෙමයි 3න් 1යි m වෙනුවට යාගෙත් ආදේශ වෙන්නේ m බෙදීම 2යි l වෙනුවට යාගේ ආදේශ වෙන්නේ l බෙදීම 2යි වර්ග කියලා. හරි. ඔය තින් මම ආදේශ වෙච්ච දේවල් පාඩම් පෙන්නලා. එතකොට අපිට එනවා i සමානයි දෙවරක් 3 6. හිතන්න දෙවරක් 3 6. මෙතන තියෙන්නේ කීයක්ද? 2 වර්ගය. ඒ කියන්නේ 4යි. 6 වරක් 4 24යි. මට මේ අංක ටික එක තැනකට ගේන්න පුළුවන් එතකොට. එතකොට මට ගන්න පුළුවන් 1යට 24. සුළු කිරීම කරන විදිහේ අවුල් තියෙනවා නම් අපේ ටීම් එකෙන් අහගන්න පුළුවන්. මට මේ වගේ සුළු කිරීමක් විස්තර කරන්න එක මම හිතන්නේ මෙතන හොඳයි කියලා. ඒක හින්දා මම එකපාර දාන්නේ. මෙතන දෙවරක් 3 6යි. මෙතන වර්ගයක් තියෙන. ඒ කියන්නේ 4යි. 6 වරක් 4 24යි. මට එක තැනකට ගේන්න පුළුවන් 24යි ml වර්ග. 24 1 ධන 24 1 එකම දේ. ඒ කියන්නේ මට ලියන්න පුළුවන් 24න් 2 ml වර්ග කියලා. එහෙනම් මට අන්තිම උත්තරේ ලියන්න පුළුවන් 2ට 24 කැපිලා i සමානයි 1යට 12 ml වර්ගය කියලා. එතකොට ඕක තමයි අපෙන් ඉල්ලන උත්තරේ. බලන්න ඒගොල්ලෝ දණ්ඩක කෙලවරක් කරහා දුන්න අපිට අවස්ථිති කූර්ණය. එම දණ්ඩෙම මැද්දෙන් ඇහුවා. අපි ඒ මැද්දෙන් අහපු දණ්ඩ කෙලවරක් තියෙන දණු දෙකක් බවට පත් කරගත්තා. දණු දෙකක් බවට පත් කරගෙන මේ ගත්ත දැනුමෙන් ඇවිල්ලා මේ උත්තරයට ආවා. මම හිතනවා පැහැදිලි කියලා. ලස්සන ගානක් ලස්සන හිතපු ගානක් කට්ටිය දාගන්න පොඩි වෙලාවක් දෙන්න.
හරි. ඊළඟ අපිට ගානක් දීලා තියෙනවා U නලයක් තුල ද්‍රවයක් අන්තර්ගත කර U නලය තිරස්ව ත්වරණයකට ලක් කළ විටදී බාහු දෙකෙහි තරල අතර උසෙහි වෙනස L සමානයි H සමානයි L A බෙදීම G බව පෙන්වන්න කියලා. හරි. අපි බලමු මේකේ මොකද වෙන්නේ කියලා. මම එන්දොත් U නලයක් කියන එක මම මෙන්න මෙහෙම අදින්නම් හොඳට දැනෙන විදිහට. ඔන්න ඔය විදිහට. ඒකට හොඳට දැනෙනවා. දැන් අපි දැකලා තියෙනවා වතුර පිරිච්ච භාජනයක් මෙහෙට තල්ලු කරද්දී ද්‍රවය ආනත වෙනවානේ. මෙන්න මේ විදිහට ආනත වෙනවා. ඇයි ඒ ආනත වෙන්නේ? ඒ ආනත වෙන්න හේතුව තමයි ඒ ද්‍රව කඳට ත්වරණය වෙන්න බලයක් හදා ගන්න ඕනේ. දැන් මෙන්න මෙහෙම ද්‍රව කඳට ඔන්න ඔහම තියෙන ද්‍රව කඳට ත්වරණය වෙන්න නම් මේ පැත්තට බලයක් ඕනේ. ඒ කියන්නේ අසන්තුලිත බාහිර බලයක් ක්‍රියාත්මක වෙන්න ඕනේ. මෙහෙම වුණාම මොකද වෙන්නේ? මේ පැත්තේ තියෙන බලය පීඩනය ඇති කරන බලය මේ පැත්තට වඩා වැඩි. ඒකින්ද මේ ආනත වීම හේතුවෙන් මේ පැත්තට බලයක් ඇති වෙනවා. එතකොට මේ ද්‍රව කඳට ත්වරණය වෙන්න ඒක උපකාරී වෙනවා. හරි. දැන් මේක මේ පැත්තට ත්වරණය කළොත් මොකද වෙන්නේ? මේක අපි මෙහාට ත්වරණය කරනවා. ත්වරණය කරද්දී මේ බාහුවල හිතන්න බාහුවල මෙන්න මෙහෙම ජලය තිබ්බා. ඔන්න ඔහොම ජලය තිබ්බා. මේ බාහුවල ජල මට්ටම් ටික ත්වරණය කරගන්න මේවට මේගොල්ලන්ගේ පෘෂ්ඨය ආනත කරලා පුළුවන්. වෙන වෙනම ඒගොල්ලන්ට ත්වරණ සපය ගන්න පුළුවන්. හැබැයි මෙන්න මෙයා අසරණ වෙනවා එතකොට. මෙන්න මෙයා අසරණ වෙනවා එතකොට. මෙයා කොහොමද ඒක කරගන්නේ? මෙයාට ආනත කරගන්න කෙනෙක් නැහැ. මෙයා අසරණයි. අන්න ඒකට තමයි මේ දෙන්නගේ ওই පිහිට හම්බෙන්නේ. අපි රූපේ ලස්සනට දෙන්න අපි හිතමු මුලින් තිබ්බා කියලා මෙන්න මේ වගේ ප්‍රමාණයක් ජලය. මේ දෙන්න කරන්නේ මෙයා ඉහළ ගිහිල්ලා මෙයා පහළ එනවා. ඇවිල්ලත් ඒ දෙන්න පෘෂ්ඨානත කරගන්නවා. මොකද අනිත් අයට උදව් කරන්න කියලා මේගොල්ලන්ට මේ තොරණ නැති කරගන්න බෑ. ඒකින්ද මේගොල්ලෝ මෙයාට උදව් කරන ගමන් මේගොල්ලෝගේ තොරණේ තියා ගන්නවා. මේගොල්ලොත් එහෙමයි. මෙයාට උදව් කරන ගමන් මෙයාගේ තොරණේ තියා ගන්න අමතක කරන්නේ නැහැ. හරි. ඔන්න ඕකේ උස ගන්න අපෙන් අහන්නේ දැන්. මේකේ උස ගැන තමයි අපෙන් අහන්නේ. ඔන්න ඔතනින් ඉඳන් මෙන්න මෙතෙන්ද තියෙන උස ගැන තමයි අපෙන් අහන්නේ. H ඔන්න ඕක ගැන තමයි අපෙන් අහන්නේ. හරි. දැන් මම හිතුවොත් මෙන්න මේ උස නිසා මෙන්න මේ උසෙන් අපි හිතමු මේ උස h1 කියලා. මේ උස h1 මේ උස h2. ඒ කියන්නේ මෙන්න මේ ජල කඳෙන් මෙන්න මෙතන පීඩනයක් ඇති කරනවානේ. මෙන්න මෙතන පීඩනයක් ඇති කරනවා. මෙතන පීඩනයක් ඇති කරනවා. ඒ පීඩනය මේ හරස් කඩ මත ඇති වෙලා මෙන්න මෙතන බලයක් මේ පැත්තට ඇති වෙනවා. ඒ වගේම මෙන්න මෙතන පීඩනයෙන් මෙන්න මේ පැත්තටත් බලයක් ඇති වෙනවා. අපි ලිව්වොත් ප්‍රකාශනයක් ඒකට මට මෙතන පීඩනය ගන්න පුළුවන් h1 අපි ඝනත්වය ρ කියලා හිතුවොත් මම මෙතන දාන්න ඝනත්වය ρ කියලා හිතුවොත් h1 ρg කියන්නේ පීඩනය
වර්ගඵලයකින් වැඩි වුණාම එයාව අපි බලයකට හැරෙනවා. ඒක දන්නේ නැත්නම් බලය සමානයි පීඩනය බෙදීම වර්ගඵලය සමානයි. පීඩනය සමානයි බලයක් වර්ගඵලයක් මත ඇති වුණාම ඒ කියන්නේ බලය සමානයි පීඩනය වැඩි කිරීම වර්ගඵලය. කවුරු හරි මේ සමීකරණ දන්නේ නැති කෙනෙක් මේක බලන පොඩි අය තියෙනවනේ කියන්නේ මේ සමීකරණ මේ ඉගෙන ගන්න නැති අය මේ අයට පීඩනය කියන්නේ බලය වර්ගඵලයක් මත ඇති වුණාම ඇති වෙන එකකට. ඒ කියන්නේ දැන් මේක අපි අර්ථ දක්වන්නේ කොහොමද? ඒකක වර්ගඵලයක් මත ඇතිවන බලය පීඩනය. හරි? හරි. මේක තියලා අපි මේකට එමු. මේ පැත්තෙන් ඇතිවෙන පීඩනය බලය මේක. මේ පැත්තෙන් ඇතිවෙන බලය මොකද්ද? අපිට ලියන්න පුළුවන් මෙතන පීඩනය වතාවක් මෙයාගේ හරස්කඩ වර්ගඵලය. මෙයාගේ පීඩනය මොකද්ද? H2 rho g a. හරි. දැන් මෙයාට අපි F සමානයි මේ දාමුකෝ. දැන් මෙයාගේ අහන්නේ මොකද්ද මේ H ගැනනේ. දැන් මෙයාට අපි මේ ත්වරණයක් ගැන සම්බන්ධ කරන්නත් ඕනේ. ත්වරණයක් ගැන සම්බන්ධ කරන්න පුළුවන් හොඳම තැන තමයි දැන් මේ බලත් එක්ක තියෙන හින්දා මම මෙයාට F සමානයි මේ දානවා ත්වරණයේ තියෙන පැත්තට. මම බැලුවොත් මෙහෙම F සමානයි MA ත්වරණයේ තියෙන පැත්තට දිශාව අනිවාර්යයි. ත්වරණයේ තියෙන පැත්තට මෙයා මගේ පැත්තටම ඉන්නේ. ඒ කියන්නේ මෙයා මට ධන විදියට ආදේශ ගන්න පුළුවන්. ඒත් මෙයා මොකද වෙන්නේ? මෙයා මම සමීකරණය දාන පැත්තට විරුද්ධ පැත්තට ඉන්නේ. ඒ කියන්නේ මෙයා මට ඍණව ආදේශ කරන්න වෙනවා. H2 rho g ඒ කියන කෙනාව ඍණව ආදේශ ගන්න වෙනවා. සමාන වෙනවා කාටද? මෙන්න මෙයාගේ ස්කන්ධයට. කොහොමද අපි මෙයාගේ ස්කන්ධය ගන්නෙ? රූපේ දිහා තියෙනවා මෙයා L කියලා. ස්කන්ධය ගන්න කොහොමද? අපි දන්නා මොකද්ද? ඝනත්වය සමානයි ස්කන්ධයේ බෙදීම පරිමාව. එතකොට මට මෙතන ස්කන්ධය ගන්න පුළුවන් ඝනත්වය වැඩි කිරීම පරිමාවය. මම දන්නවා මෙයාගේ ඝනත්වය මෙච්චරයි. පරිමාව මම දන්නවා L හරස්කඩ වර්ගඵලය වැඩි කරනවා පරිමාව වෙනවා. L A. ත්වරණය මම A කියලා මෙතන ආදේශ කරනවා. මේ වෙන් වෙලා පේන්න ඕන හින්දා මේ. එතකොට මේ දෙන්නා මම සුළු කරොත් බලන්න rho g a කියන හැමෝටම පොදුයි. මම වේගෙන් සුළු කරන්නම්. සුළු කිරීම ගැන අවුලක් තියෙනවා නම් දැන්ම විසඳ ගන්න. rho g a සමානයි rho l a වතාවක් a. හරි. දැන් බලන්න මේ රෝට මේ රෝ කැපෙනවා. මේ a ට මේ a කැපෙනවා. තව දෙයක් පේන්න ඕන. මෙන්න මෙයා කවුද? H1 නේ H2 අපේ රූපෙන් බලන්න. H1 කියන්නේ මෙයා, H2 කියන්නේ මෙයා. මෙයාගෙන් මෙන්න මේ උස අඩු කරාම එන්නේ කවුද? අපේ H. ඒ කියන්නේ මේ තියෙන්නේ H. G ඉතුරුයි සමාන වෙනවා L A ට. අපිට පෙන්වන්න කියන්නේ H සමානයි L A G බව. මම H උක්ත කරනවා. H උක්ත කරොත් මට එනවා H සමානයි L A බෙදීම G. L A බෙදීම G. පෙන්වන්න කියපු උත්තරේ පෙන්නනවා. බලන්න මේ ගාන හැදිච්ච විදිහ. මේ උස සම්බන්ධ වෙච්ච විදිහ. ගාන තේරුම් අරගෙන ගානටක් ගාලියා.
හරි මං හිතනවා මේක ලියාගත්ත කියලා. ඊට පස්සේ අපිට ඒත් එක්කම තව ගානක් තියෙනවා. තවද u නලය එක් අක්ෂයක් වටා ඔමේගා කෝණික ප්‍රවේගයෙන් භ්‍රමණය කරන විට බාහු දෙක අතර තරල උස අතර වෙනස බාහු දෙකෙහි පවතින තරල උස අතර වෙනස h සමානයි L ඔමේගා සම්පූර්ණ වර්ග බෙදීම 2g බව පෙන්වන්න කියලා. හරි. අපි ඒකත් බලමු. මොකද මේ පෙන්වන්න කියන්නේ කියලා. මම මේ සමීකරණ ටික මකනවා. හරි. එතකොට දැන් මෙන්න මෙහෙම u නලයක් තියෙනවා කියලා හිතන්න. u නලයක් තියෙනවා. ඔන්න ඔය u නලේ වතුර තියෙනවා, ද්‍රවයක් තියෙනවා මෙන්න මේ ගානට. අපි මෙන්න මෙයාව අක්ෂය කරගෙන මෙයාව ඔමේගා කෝණික ප්‍රවේගයකින් කරකවන්න ගන්නවා. එතකොට මොකක් වෙයිද? දැන් මේවා නම් දැන් මේ අපිට ඇතුළට අபிසාරි කේන්ද්‍ර අபிසාරි බලය හදා ගන්න ඕනේ මේවට. අරකේ ත්වරණයට හදාගත්තා වගේ මේතන කේන්ද්‍ර අபிසාරි බලය හදා ගන්න ඕනේ. කේන්ද්‍ර අபிසාරි ත්වරණයක් තියෙනවා ඒකින්ද කේන්ද්‍ර අபிසාරි බලය හදා ගන්නවා. මේවා අනත වෙයි. හැබැයි මෙයා මොකද වෙන්නේ එතන? එතනත් අසරණ වෙනවා. ඒක හින්දා මෙයාට උදව් කරන්න අර දෙන්න ඉන්න. මෙයාට උදව් කරන්න අර දෙන්න ඉද්දී ඉස්සෙල් එක වගේම මේ දෙන්න ඉහළට යනවා. ගිහිල්ලා මෙයා පහළට ඇවිල්ලා ඒගොල්ලෝ පාඩු ලබන්නේ නැතුව මෙයාටත් උදව් කරනවා. එතකොට අර වගේම මෙතන h1 මෙතන h2 එතකොට ඒ දෙන්න අතර වෙනස h ඔය විදිහටම මේ වගේම එකක් හැදෙනව නේද? මෙතන h1 rho g a ඍණ h2 rho g a. ඒ කියන්නේ අපි තේරුම් ගන්න ඕන දේ තමයි මෙතන බලයට හේතු වෙන්නේ මේ දෙන්නගේ උස අතර වෙනස. ඒක හින්දා මම ඒක තේරුම් අරගෙන දානවා සමීකරණයක් f සමානයි ma දිශාව මේක මොකද කේන්ද්‍ර අபிසාරි ත්වරණයේදී මෙහෙට ඒ කියන්නේ මොකක්ද උතන? කේන්ද්‍ර අபிසාරි ත්වරණ පස්සේ ආදේශ කරමු. f සමානයි මේ දාලා f කියන්නේ මොකද්ද? මෙන්න මේ උස වෙනස මගින් ඇති කරනු ලබන පීඩනය. මේ බලය h rho g a කියන්නේ එන්නේ ඒ බලයට. අපි මෙන්න මෙතන ඔප්පු කරපු එකම තමයි. සමාන වෙනවා ස්කන්ධයත් ඒකමයි වෙනසක් වෙන්නේ නැහැ. ස්කන්ධය rho l a වෙනස් වෙන එකම දේ මොකද්ද? ත්වරණය. මොකද්ද ත්වරණය? කේන්ද්‍ර අபிසාරි ත්වරණය. අපිට පුළුවන් ඔමේගා දන්න නිසා r ඔමේගා වර්ගය ආදේශ කරන්න. a සමානයි r ඔමේගා වර්ගය. මේ දන්නේ නැති සමීකරණ තියෙනවා නම් දාගන්න අමතක වෙච්ච දේවල් තියෙනවා මතක කරගන්න. මෙන්න මේ r කොහොමද අපි හොයාගන්නේ දැන්? මෙතන නියත අරයක් තියෙනවද? දැන් මෙයා වටේ කරකෙද්දී මෙතන තනින් තනට r වෙනස් වෙනවනේ. ඒක හින්දා අපි මෙයා l දිග හින්දා අපි මෙයාගේ මධ්‍යයන් අගය ගන්නවා කියන්නේ මැද ගන්නවා. ඒ කියන්නේ අපි මෙයාගේ r විදිහට l බෙදීම 2 ආදේශ කරනවා. ඔමේගා වර්ගය හැමමයි එයාව ආදේශ වෙනවා. හරි. ඕක තමයි එතකොට කේන්ද්‍ර අபிසාරි මේ කෝණික ප්‍රවේගයක් දුන්නාම වෙන දේ. දැන් බලමු මේගොල්ලෝ ගොඩනගන්න කියපු එක ගොඩ නැගෙනවද කියලා. රෝට රෝ කැපෙනවා, ඒට ඒ කැපෙනවා. මේ පැත්තේ ඉතුරු වෙනවා hg. මේ පැත්තේ ඉතුරු වෙනවා l වර්ග ඔමේගා වර්ග බෙදීම 2. එයා අපිට h නේ උක්ත කරන්න කිව්වේ. h උක්ත කරාම අපිට එනවා
L ඔමේගාගේ සම්පූර්ණ වර්ගය බෙදීම 2g. මේක දෙකල අපිට ඔක්ත කරන්න කියන්නේ. ඔව්. අපි ඒක මේ විදිහට වෙන්නවා. තේරුම් ගත්තාම ගොඩක්ම ලේසි. මේකේ තේරුම් ගන්න ඕනි දේ තමයි මෙන්න මේ පීඩන අන්තරයෙන් බලයක් ලබා දීලා මෙන්න මෙයාව ත්වරණයකට ලක් කරනවා කියන එක. මෙයාව කේන්ද්‍ර අபிසාරී බලයකට යටත්ව කේන්ද්‍ර අபிසාරී ත්වරණයකට ලක් කරනවා කියන එක. හරි. පැහැදිලි? මේකත් ගන්න දාගන්න. හරි. ඊළඟ ගන්න. බලන්න. සුමට පෘෂ්ඨ සහිත නලයක් තුලින් ගමන් කරන තන්තුවක දෙකළවරට රූපයේ දැක්වෙන පරිදි කැපිටල් M සහ සිම්පල් M ස්කන්ධ සහිත අංශු දෙකක් ඈඳා ඇත. ස්කන්ධයේ කැපිටල් M අංශුව අචලව පවතින ලෙස අචලව පවතින පරිදි ස්කන්ධයේ M අංශුව තිරස් වෘත්තාකාර පෙතක භ්‍රමණය කරනු ලැබේ. ස්කන්ධයේ M අංශුව සම්බන්ධ තන්තු කොටස සිරස සමග තීටා කෝණයක් තනයි නම් එම අංශුව සිදු කරනු ලබන චලිතයේ සංඛ්‍යාතය මෙන්න මේ බව පෙන්වන්න කියලා අපිට ලොකු සමීකරණයක් දීලා තියෙනවා. හරි. දැන් මේකේ වෙන්නේ මොකද්ද? අපේ රූපේ තියෙන්නේ කොහමද? මෙන්න මේ විදිහට දීලා තියෙනවා. මෙන්න මේම සිලින්ඩරයක් වගේ එකක් තියෙනවා. ඔන්නෝම සිලින්ඩරයක් වගේ එකක් තියෙනවා. ඒක ඇතුලෙන් ඇවිල්ලා තියෙනවා සිහින් නූලක්. ඔන්නෝමනේ. මේක ඇතුලෙන් ඇවිල්ලා ඉතින් එළියට ඇවිල්ලා මෙතන කැපිටල් MG එක්කෙනා ඉන්නවා. මෙතන ඉන්නවා කවුද? අපේ සිම්පල් MG එක්කෙනා ඉන්නවා. අපිට තව කියනවා මොකද? සිරස සමග තීටා කෝණයක් සාදනවා කියලා. මෙන්න මෙයා තව කියනවා මෙයා තීටා කෝණයක් තනයි සිදු කරන චලිතයේ සංඛ්‍යාතය මේ බව පෙන්වන්න කියලා තමයි කියන්නේ. හරි. දැන් කොහොමද අපි මෙන්න මේ මෙයාගේ සංඛ්‍යාතය හොයන්නේ? දැන් සංඛ්‍යාතය කියන්නේ මොකද්ද? සංඛ්‍යාතය කියන්නේ අර f කියන එකනේ. f සම්බන්ධ වෙන්නේ කාත් එක්කද? f සම්බන්ධ වෙනවා ඔමේගා සමානයි 2πf කියලා සමීකරණයක් තියෙනවනේ. ඔන්න ඕකත් එක්ක සම්බන්ධ වෙනවා. අපි මෙයාගේ සංඛ්‍යාතය කෙලින්ම හොයන්න නැතුව අපිට මෙයාගේ ඔමේගා හොයාගන්න පුළුවන් වුණොත් අපිට සංඛ්‍යාතය හොයන එක වැඩක්ද? අපිට සංඛ්‍යාතය හොයන එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපිට දීලා තියෙනවා මෙයා L කියලා. හරි. දැන් ඕකේ වෙන්නේ මොකද්ද? ඕකේ වෙන්නේ මෙන්න මෙහෙම තියෙන තන්තුව අර මෙන්න මේ කුඩා m ගත්තොත් මෙන්න මෙයා විදිහට ඔන්න ඔහොම තියෙන එක මෙන්න මේ විදිහට භ්‍රමණය වෙනව නේද? මෙන්න මේ විදිහට වෘත්ත චලිතයක දෙනව නේද? මේ විදිහට. එතකොට මෙන්න මේ ලක්ෂ්‍ය සැලකුවොත් මෙයා මෙන්න මේ වෘත්තයේ ඔස්සේ වෘත්ත චලිතයක දෙනවා. මෙන්න මේ අංශුව සැලකුවොත් බලන්න. මේ අංශුව කොහෙවත් යන්නේ නැහැ. මෙන්න මේ වෘත්තයේ ඔස්සේ යනවා. නේද? ඒ වෘත්තය මොකද්ද? ඔය දැන් මම පෙන්නපු වෘත්තය මොකද්ද? ඔන්න ඕක නේද? ඔන්න ඕක නේද? කේන්ද්‍රය මේක වෙච්ච වෘත්තය ඕක. මේ L කියන එක ඔන්න ඔතෙන්ට එනකම් මොකද තන්තුවේ දිගනේ. හරි.
ඔන්න මෙන්න මෙතන අරය වෙච්ච වෘත්තය. දැන් ඔන්න ඕකෙනේ මෙයා වෘත්ත චලිතය දෙන්නේ. මෙහෙම තියෙන කෙනා මෙන්න මේ අංශුව වෘත්ත චලිතය දෙන්නේ මෙන්න මේකේ. හැමෝටම පේනවා වෘත්ත චලිතය දෙන්නේ මෙන්න මේකේ. එතකොට ඔන්න ඕකේ වෘත්ත චලිතය දෙන එකට අපි සමීකරණයක් ගත්තොත් දැන් බලන්න. දැන් අපෙන් අහන්නේ මොකද්ද? මම මේ භෞතික ස්වභාවය විස්තර කරේ. අහන්නේ මොකද්ද? අහන්නේ මෙන්න මෙයාව නිශ්චලව තියෙන නම්. මෙයාව නිශ්චලව තියෙන නම් මොකද්ද වෙන්න ඕනේ? මෙයාව නිශ්චලව තියෙන නම් මෙයාගෙන් පල්ලෙහාට ඇති කරනු ලබන බලයම අපි ආතතියක් විදිහට ඉහළට දුන්නොත් මොකද වෙන්නේ? මෙයා චලනය වෙයිද? නැහැ. මොකද මේ වස්තුවේ බාහිර සන්තුලිත බලයක් නැහැ. එතකොට වස්තුව චලනය වෙන්නේ නැහැ. එහෙනම් අපිට කරන්න ඕනි දේ මොකද්ද? අපි කරන්න ඕනි දේ තමයි මෙන්න මෙයාට mg බලයක් දෙන එක. හරි. දැන් අපිට කොහොමද මෙයාට mg බලයක් දෙන්නේ? අපිට දෙන්න බෑ. හැබැයි මෙන්න මෙයාට දෙන්න පුළුවන්. මේ mg බලය මෙතෙන්ට හම්බෙන්නේ මොක ඔස්සේ ඇවිල්ලාද? මෙන්න මේ තන්තු ඔස්සේ ඇවිල්ලා. ඒ කියන්නේ කවුද මේ mg බලය දෙන්නේ? මෙන්න මෙයා. මෙන්න මෙයා mg බලයක් මෙහෙට දෙනවා. හරි. අපි මෙයාගේ කේන්ද්‍ර අභිසාරී බලය මොකද්ද? කේන්ද්‍ර අභිසාරී බලය පැහැදිලි නෑ. මෙයාගේ බලය mg. හරි. මෙයාගේ කේන්ද්‍ර දැන් අපිට ඕනේ මෙන්න මෙයාගේ ඔමේගා හොයාගන්නනේ දැන් සංඛ්‍යාතයක් අහන හින්දා. සංඛ්‍යාතයක් අහන හින්දා මෙයාගේ ඔමේගා හොයන්න ඕනේ. මෙයාව නිශ්චලව තියන්න නම් මෙතෙන්ට mg දෙන්න ඕනේ. ඔය දෙකම එකට වෙන්න ඕනේ. හරි. මෙයාගේ mg දෙන පරිදි මෙයාගේ ඔමේගා හෙව්වනම් අපිට f හොයාගන්න පුළුවන් නේද? එහෙනම් අපි මෙන්න මේ දත්ත තියෙද්දි ගාන හදමු. මම බලනවා මෙහෙට තියෙන දැන් බලන්න මෙයා මෙහෙම වෘත්ත චලිතයේ යෙදෙද්දී මෙන්න මේ අංශුව විතරක් සැලකුවාම මේ වෘත්ත චලිතය මෙහෙම යෙදෙනවා. කේන්ද්‍ර අභිසාරී බලය කොහෙටද තියෙන්නේ? මෙන්න මේ වෘත්තේ ඇතුළට. ඒ කියන්නේ මෙන්න මේ වෘත්තේ ඇතුළට. නැතුව මෙහෙම භ්‍රමණය වෙද්දී මෙහෙම වෘත්ත චලිතයේ යෙදෙද්දී මේ දිශාවට තියෙන්නේ නැහනේ. මොකද මෙයාගේ කේන්ද්‍රයේ දිශාවට තමයි තියෙන්නේ. මෙයා යන වෘත්තයේ කේන්ද්‍රයේ දිශාවට. මෙයා යන වෘත්තයේ කේන්ද්‍රය තියෙන්නේ මෙන්න මෙතන. මෙයා යන වෘත්තයේ කේන්ද්‍රය තියෙන්නේ මෙන්න මෙතන. නැතුව මේ දිශාවට නෙමෙයි. ඒ කියන්නේ අපිට පුළුවන් මෙන්න මෙයාගේ මේ දිශාවට දෙන කේන්ද්‍රීය අභිසාරී බලයට සමීකරණයක් ගොඩනගන්න. මම මේ දිශාවට f සමානයි ma යෙදුවොත් f කොහොමද මං ගන්නෙ? දැන් මෙතන තීටනේ. මෙතන තීට නම් ඔන්න ඔතන මොකද්ද? 90 ඍණ තීට. එතකොට නැත්තම් මේක 90 ඍණ තීට බයෝයට ගන්නවා වගේ අමාරුයි නම් 90 ඍණ තීට ගන්න පුළුවන්. cos 90 ඍණ තීට sin තීට කියන එක දන්නේ නැත්තම් අපිට පුළුවන් මේ තීටව මෙන්න මෙතනත් තීටනේ. පැහැදිලිද? මේකෙන් දැම්ම පැහැදිලි. මෙන්න මෙතන තීටනේ. ඒ කියන්නේ mg ගේ මේ පැත්තට තිරස් සංරචකය මොකද්ද? කෝණයෙන් ඉවතට mg වතාවක් කෝණයෙන් ඉවතට නම් mg මොන තීටද? mg sin තීට. මේ පැත්තට mg sin තීට තියෙනවා. බලයකට එච්චරයි තියෙන තිරස්ව සමාන ස්කන්ධය මොකද්ද? ස්කන්ධය m කේන්ද්‍ර අභිසාරී බලය r ඔමේගා වර්ගයනේ. කේන්ද්‍ර අභිසාරී සමාන කේන්ද්‍ර අභිසාරී බලය නෙමෙයි කේන්ද්‍ර අභිසාරී ත්වරණය අපි ඉස්සෙල්ලත් කතා කරා ඒ r ඔමේගා වර්ගය නේද? ඒ
r ඔමේගා වර්ගය. ඒකෙදි අපි මෙතෙන් ආදේශ කරොත් මම r එහෙමම ආදේශ කරන්න ඔමේගා වර්ගය. මේ කවුද? ඔය කවුද? r කියන්නේ? r කියන්නේ මෙන්න මෙයාගේ අරය. අපිට r කියන එක කෙනෙක් අපේ උත්තරේ තියන්න පුළුවන්ද? බෑ. මොකද r අපිට දීලා නැහැ. r අපි වෙන කෙනෙක් ඇසුරෙන් ගන්න ඕනේ. එක්කෙනෙක් දන්නවා කවුද? මෙන්න මෙයා ඍජුකෝණීය ත්‍රිකෝණයක්. L මෙතනත් θ L කර්ණය L. ඒ කියන්නේ මම උතන n දෙක මෙතන ඇන්දොත් ඔන්න ඔයගේ ත්‍රිකෝණයනේ තියෙන්නේ. මෙයා θ මෙයා L මෙන්න මෙයානේ අරය වෙලා තින්ද? කොහොමද අරය ගන්නෙ? මතක තියාගන්න ඍජුකෝණීය ත්‍රිකෝණයක කර්ණයත් එක්ක දීලා තිබ්බොත් කෝණයක් ඒ කෝණයට මේක හොඳට මතක තියාගන්න. ගොඩක් තැන්වල පාවිච්චි කරනවා කාලයක් යන්නේ නැතුව මේ උත්තරේ ගන්න පුළුවන්. කෝණේ දැන් කර්ණය දීලා කෝණයකුත් දීලා තිබ්බොත් කෝණයට ඉස්සරහා පාදේ කියන්නේ කර්ණය වතාවක් එම කෝණයේ සයින් වගේ. කෝණය පැත්තේ තියෙන එක. හොඳට මතක තියාගන්න කෝණය පැත්තට කිව්වොත් මොකද මතක් වෙන්නේ මුලින්ම? කෝණය පැත්තට කිව්වොත් cos. කෝණය පැත්තට කිව්වොත් L cos θ. කෝණය ඉස්සරහට කිව්වොත් L sin θ. ඒක හේතුව මොකද? මෙයාව මේ පැත්තට විභේදනය කරාම එන දුර නෙවෙයි තියෙන්නේ. ඒක තමයි ඔය තියෙන්නේ. ඒකින්ද හොඳට මතක තියාගන්න කර්ණයක් දීලා තිබිලා එයාගේ කෝණිකුත් දීලා තිබ්බොත් කෝණයට ඉස්සරහා පාදයේ අපිට කෙලින්ම ලියන්න පුළුවන් කර්ණය වතාවක් එම කෝණයේ සයින් වගේ. මේ පැත්ත ලියන්න පුළුවන් කර්ණය වතාවක් එම කෝණයේ cos වගේ. හරි. ඔක මතක තියෙන්න ඕන. එතකොට r කියන්නේ කවුද? r කියන්නේ r සමාන වෙනවා කර්ණය වතාවක් කෝණයේ සයින් වගේද sin θ. හරි. අපි r ට මෙයාව ආදේශ කරමු. r ට මෙයාව ආදේශ කරලා තියෙනවා mg sin θ සමාන වෙනවා m r ට අපි ආදේශ කරනවා l sin θ ඔමේගා වර්ග එහෙම්මමයි. එතකොට මට පේනවා මෙන්න මෙතන sin θයි මෙන්න මෙතන මෙන්න මෙතන sin θයි මෙන්න මෙතන sin θයි කැපිලා යනවා. එතකොට ඉතුරු වෙනවා mg ml ඔමේගා වර්ගය. m අපි දන්නවා g අපි දන්නවා සිම්පල් m අපි දන්නවා l අපි දන්නවා ඔමේගා වර්ග දන්නේ නැහැ. ඒ වුණාට අපි හොයාගෙන ආවේ මෙයා. ඒ කියන්නේ ඒව හම්බෙලා තියෙනවා. අපි හෙව්වේ ඔමේගා වර්ග නෙමෙයි හැබැයි ඔමේගාව. එහෙනම් අපි ඔමේගා වර්ගව එක පැත්තක තියලා අනිත් කට්ටියව අනිත් පැත්තට දාගන්නවා. mg බෙදීම ml. හරි. මේකෙන්ම මම ඔමේගා ගත්තොත් කොහොමද මට ඔමේගා එන්නේ? වර්ගමූල ඇතුලේ capital mg බෙදීම ml. දැන් මට ඔමේගා මේ විදිහට ඇවිල්ලා තියෙනවා. දැන් මට ඕනේ මොකද්ද? සංඛ්‍යාතය. ඔමේගා සමානයි 2πf. මම බැලුවොත් මෙන්න මේ සමීකරණය f උක්ත කරොත් මොකද්ද වෙන්නේ? මම මේ පැත්ත උක්ත කරන්න. f උක්ත කරොත් මෙන්න මෙයාව මට f වෙනවා ඔමේගා බෙදීම 2f කියලා. 2π කියලා. ඒ කියන්නේ ඔමේගාව 2π ගෙන් බෙදුවාම f හම්බ වෙනවා කියන එකනේ. සංඛ්‍යාතය හම්බ වෙනවා කියන එක. අන්න. ඒකම මම මෙයාට කරනවා. ඔමේගාව 2π ගෙන් බෙදනවා. මේකෙදි මොකද වෙන්නේ? දෙපැත්ත සමානයි.
අපිට එක පැත්තකට විතරක් එකක් කරන්න බෑ. ඒක හින්දා මම මේක දෙපැත්තටම කරනවා. මෙතනින් ලියන්නම්. ඔමේගාව මන් 2.5 ගෙන් බෙදද්දී මෙයාවත් මන් 2.5 ගෙන් බෙදනවා. මම ඒක ලස්සනට ලියනවා එක බෙදීම 2.5 වැඩි කිරීම මෙයා කියලා. මේක සුළු කිරීම සම්බන්ධ ගැටලුවක් නම් අපේ කට්ටිය සම්බන්ධ වෙලා අහන්න. මොකද හැම සුළු කිරීමම කියන්නේ ගියොත් අර සුළු කිරීම දන්න ළමයට අසාධාරණයක් වෙන හින්දායි අර මධ්‍යස්ථ මට්ටමින් යන්නේ. හරි. දැන් මෙන්න මෙයා කවුද? මෙයා කවුද? මේ තමයි සංඛ්‍යාතය. එහෙනම් අපිට සංඛ්‍යාතේ නවා මම උත්තරේ මේක අපි දන්න ඕනේද? සංඛ්‍යා ඔමේගා බෙදීම 2.5 කියන්නේ f සමාන වෙනවා 1යට 2.5 වර්ගමූල ඇතුලේ mg බෙදීම ml වලට. ඔන්න උත්තරේ. ඒගොල්ලෝ ඉල්ලන උත්තරේ තමයි මෙන්න මේක. ලස්සන ගානක් හොඳට හිතලා ආදේශ දාලා කරන්න තියෙනවා. හරි. බලා ගන්න. තේරිච්ච මොකක් හරි තේරුම් නැත්නම් සුළු කිරීමක් හරි තේරුම් නැත්නම් අපේ අය කන්ටැක්ට් කරගෙන අහලා මේ හැමදේම විසඳ ගන්න. ගාන තේරුම් ගන්න ලියා ගන්න. හරි. ඊළඟට බලමු අපේ ඊළඟ ගාන. කියනවා පහත රූපයේ දක්වා ඇති ආකාරයට සැහැල්ලු අවිතන්‍ය තන්තුවක් භාවිතා කර එය සැහැල්ලු සුමට කප්පි මතින් ගමන් කර තන්තු කෙලවරක් තිරස් බිත්තියකට හා අනෙක 1 kg ස්කන්ධයකට සම්බන්ධ කර චලනය විය හැකි කප්පියට 4 kg ස්කන්ධයක් සම්බන්ධ කර පද්ධතිය නිශ්චලතාවයෙන් මුදා හරි. 1 kg හි ත්වරණය ගණනය කරන්න. අපි බලමු ඒගොල්ලෝ අපිට දීලා තියෙන රූපේ මොකක්ද කියලා. ඔන්න ඕකනේ. තිරස් බිත්තියක් තියෙන උඩ එයාගෙන් කෙලින්ම තන්තුවක් එනවා. එයාව කප්පියක් වටා යනවා. ඊට පස්සේ එතනින් එන එක්කෙනාව ආයි කප්පියක් වටා යනවා. කෙලින්ම එයාව 1 kg ස්කන්ධයකට සම්බන්ධ වෙනවා. මෙන්න මෙතන තියෙන කප්පිය අචල කප්පියක් වෙනවා. මෙන්න මෙතන තියෙන කප්පිය අචල කප්පියක් වෙනවා. එයාව මෙතන සම්බන්ධ කරලා තියෙනවා. මෙන්න මෙතන තියෙන කප්පිය මොකද වෙන්නේ? මෙතන තියෙන කප්පිය අචලද නැහැ. මෙතන තියෙන කප්පිය සචල කප්පියක්. අන්න එයාට මේගොල්ලෝ මොකද කියන්නේ? 4 kg ස්කන්ධයක් සම්බන්ධ කරනවලු. හරි. ඔන්න ඕකනේ මේගොල්ලෝ කියන රූපේ. නේ? හරි. එතකොට අපි දැන් මේ තන්තු ගැන අපි කතා කරා ඉස්සෙල්ලා හොඳට. මේ තන්තු සැහැල්ලු අවිතන්‍ය තන්තු. සැහැල්ලුයි කියන්නේ ස්කන්ධයක් නැහැ. ඒ කියන්නේ දෙපස ආතතියින් සමානයි. අවිතන්‍ය කියන්නේ ඇදෙන්නේ නැහැ. ඒ කියන්නේ දෙපස තරණ සමානයි. එහෙන් බැලුවහම අපි බැලුවොත් මෙයාගේ ආතතියින් ලකුණු කරමු අපි. මෙතන T නම් මේ සැහැල්ලු තන්තු වල මේ හැමතැනම T වෙනවා. මේව T වෙනවා. මේව T. ඔන්න අතනත් T. එතකොට ඔන්න අපි ආතතියින් ලකුණු කරලා ඉවරයි. ඔන්න ත්වරණ ගැන සලකන්න යන්නේ. ත්වරණ තන්තුවෙන් තන්තුවට සමානයි තමයි. ඒනොට මෙතන වෙනසක් තියෙනවා. ඒක අවිතන්‍ය බව නිසා ඇති වෙන දෙයක් නෙමෙයි. ඒ කියන්නේ අවිතන්‍ය වුණාම ත්වරණ සමාන වෙන්න ඕනි කියලා කිව්වනේ අපි දෙපැත්තෙන් බැඳලා තියෙන දෙයක. ඒක නෙමෙයි මෙතන වෙන්නේ. මෙතන වෙන්නේ කප්පි පිළිබඳ දෙයක්. මෙතන තන්තුවේ දෙපැත්ත බැඳලා නැහැ නේ මොකද වස්තුන් දෙක. මෙතන වෙන දේෙන් හිතන්න එපා අවිතන්‍ය තන්තු වල ත්වරණ වෙනස් වෙනවා කියලා. මෙතන
කප්පිය පිළිබඳ දෙයක් තියෙනවා. හරි. මෙන්න මේකෙන් ඔයගොල්ලන්ට තේරෙයි. හිතන්න මෙන්න මේ කප්පිය මුලින් තිබ්බා කියලා මෙන්න මේ තැන ඔන්න ඔය තැන තිබ්බා කියලා හිතන්න කප්පිය. ඔන්න ඔය විදිහට. අපි හිතමු මෙයා L දුරක් පල්ලෙහාට යනවා. මෙයා කේන්ද්‍රේ ඉඳන් L දුරක් පල්ලෙහාට යනවා. ඒ කියන්නේ මෙයා ඔන්න ඔය වගේ තැනකට ඇවිල්ලා ඉන්නේ. මෙයා L දුරක් පල්ලෙහාට යද්දී බලන්න තන්තුව මොකද උනේ කියලා. තන්තුව 2L ප්‍රමාණයක් වැඩි වුණා. මේ තන්තු කෑල්ල මේ පැත්තෙන් ඇවිල්ලා මේ තන්තු කෑල්ල මේ පැත්තෙන් ආව වෙන්න පුළුවන්ද? බෑ. ඇයි? මෙතන තියෙන්නේ නියත දිගක්. මෙතනින් තන්තුව එන්නේ නැහැ. මෙතන තියෙන නියත දිගක්. ඒ කියන්නේ මෙතෙන්ට වෙනකන් මේ පැත්තෙන් තන්තුව එන්නේ නැහැ. එහෙනම් මේ තන්තු වැඩිවීම කොහෙන්ද වැඩි වෙලා තියෙන්නේ? මේ පැත්තෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. මොකද මෙයාට විතරයි චලනය වෙන්න හැකියාවක් තියෙන්නේ. ඒ කියන්නේ මේ වැඩි වෙච්ච එළුයි මේ වැඩි වෙච්ච එළුයි කියන දෙකයිල්ම ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේකයි kg ගේ පැත්තෙන්. ඒ කියන්නේ මෙයා මීටරයක් චලනය වෙද්දී මෙයා ඒ කාලය තුලදී 2 මීටර චලනය වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙයාගේ ප්‍රවේග දෙගුණයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රවේග වෙනස් වීමේ ශීඝ්‍රතාවයත් දෙගුණයක් වෙන්න ඕනේ. හරි. ඒ කියන්නේ හොඳටම පැහැදිලි ඇති. මෙයාගේ ත්වරණය A නම් මෙයාගේ ත්වරණය 2a වෙන්නම ඕනේ. මම හිතනවා මේකෙන් ඒක හොඳටම පැහැදිලි වෙන්නේ නැති කියලා. හරි. එතකොට අපි බැලුවොත් මෙයාව ඒ ත්වරණයකින් පහළට යනවා නම් මෙයාව 2a ත්වරණයකින් ඉහළට යන්න ඕන. හරි. ගාන හදන්න මම මේක පොඩ්ඩක් අයින් කරගන්නම්. මම හිතනවා ඒක තේරුණා කියලා. අපි දාමු දැන් අපිට ඕනේ මොකද්ද? මෙන්න මෙයාගේ ත්වරණය හොයන්න. ත්වරණය හොයද්දී මට ඉන්නවා ස්කන්ධ දෙකක්. මම අන්නේ ස්කන්ධ දෙක පාවිච්චි කරලා F සමානයි ma දාලා මම දැන් ගාන හිතනවා. ගාන ලියන්න කලින් ගාන හිතලා ගාන ඉවර කරලා ලියනවා. මම කරන්නේ මෙන්න මේ දෙන්නට සමීකරණ දෙකක් ලියනවා. එතකොට මට ඒවට එන්නේ මොනවද? t එනවා, a එනවා, තව නියත ටිකක් එනවා. මෙයා ලිව්වම t එනවා, a එනවා, තව නියත ටිකක් එනවා. එතකොට මට එන්නේ මොකද්ද? සමගාමී සමීකරණ දෙකක්. සමගාමී සමීකරණ දෙක විසඳුවාම t හොයන්නත් පුළුවන්, a හොයන්නත් පුළුවන්. අපෙන් අහන්නේ a විතරයි. මම a හොයලා ඉවර කරනවා. හරි. ඔන්න මම ගාන හදලා ඉවරයි. දැන් තියෙන්නේ ලියන්න. හරි. මම 1 kg ට දානවා F සමානයි ma ඉහළට. අපි මේ බල ලකුණු කරන්න ඕනේ 10 නිව්ටන් පල්ලෙහාට මෙයාගේ 40 නිව්ටන් පල්ලෙහාට. අපි ඉහළට F සමානයි ma දැම්මොත් ඉහළට බලය t ඍණ බර සමාන වෙන්න ඕනේ ස්කන්ධය වතාවක් ත්වරණය දෙකයි. හරි. මට මගේ පළවෙනි සමීකරණය දැන් ඇවිල්ලා තියෙන්නේ. මොකද්ද? t ඍණ 10යි 2a කියන එක නා පළවෙනි සමීකරණය විදිහට මම ගත්තා. හරි. දැන් මම අනිත් එක්කෙනාටත් ඒ විදිහටම ගන්නවා. මම ගන්නවා 4 kg. 4 kg ගත්තොත් එයාට මන් දාද්දි එයාටත් ඉහළට දාන්නවා. එයාට පල්ලෙහාට දාමු. මොකද එයාගේ ත්වරණය පල්ලෙහාට නේ තියෙන්නේ. අපි ත්වරණය පල්ලෙහාට තියෙන එයාට පල්ලෙහාට දාමු. F සමානයි ma. එයාට බලය 40ක් පල්ලෙහාට තියෙනවා. ඉහළට කොච්චරක් තියෙනවද t? බලන්න. මේ දෙපැත්තෙන්ම කප්පිය අදිනවා. මේ t එකනුයි මේ t එකනුයි දෙපැත්තෙන්ම කප්පිය අදිනවා. එතකොට මොකද වෙන්නේ මෙතෙන්ට? මේ 2t ගේ සංප්‍රයුක්ත මෙතෙන්ට 2t එකක් හම්බ වෙනවා. එයාගෙන් මෙයාට 2t එකක් හම්බ වෙනවා. මොකද මේක සැහැල්ලු තන්තුවක්. ඒ කියන්නේ දෙපස ආතති සමානයි. එතකොට අපිට පේනවා
මෙයාට පල්ලෙහාට දාදී 40 එහා පැත්තට තියෙනවා ඍණ 2t කියන එක. එක ආතතියක් නෙමෙයි ආතති දෙකක් හම්බ වෙනවා. සමාන වෙනවා ස්කන්ධය 4යි තරණය aට. එතකොට මේ තමයි මගේ දෙවෙනි සමීකරණය. ඒ වුණාට මම දෙවෙනි සමීකරණය කරන්න ඉස්සෙල්ලා මම මෙයාව සම්පූර්ණයෙන්ම දෙකෙන් බෙදාගෙන ඉන්නවා. මොකද ඒක පොදු දෙක කියන්නේ පොදු සාධකයක් ඉඳලා 42 බෙදම 20යි ඍණ t සමානයි 2a. මෙන්න මගේ දෙවෙනි සමීකරණය. හරි. දැන් මට ඕනේ හොයන්න aද tද? මට හොයන්න ඕනේ a. එහෙනම් මම මොකද කරන්න ඕනේ? t වත් වෙන විදියට සුළු කරනවා. මෙතන මට පේනවා ධන t එකක් තියෙනවා. මෙතන මට පේනවා ඍණ t එකක් තියෙනවා. ඊටමත් ලේසි. එක ධන දෙකෙන් ගත්තොත් එක ධන දෙකෙන් ගත්තොත් t ට ඍණ t එකතු වෙලා කැපිලා යනවා. 20ට ඍණ 10 එකතු වෙලා 10 විතරක් ඉතුරු වෙනවා. 20 ඍණ 10 කියන එකෙන් 10 විතරක් ඉතුරු වෙනවා. මේ පැත්ත එකතු කරන්න ගියොත් 2ට 2a 4යි a a සමානයි 2.5යි ms ඍණ 2. උත්තරේ ආවා. ඇත්තටම උත්තරේ ආවද? නෑ. ඕනෝව තමයි ගණන් වලදී වෙන්නේ. අපි තරණය හොයාගෙන යනවා. අපි දන්නේ තරණේ a කියලා විතරයි. අපි තරණය හඳුන්වන්නේ a කියන එකනේ. හරි. අපි තරණය හොයාගෙන යනවා. ගාන අමතක වෙනවා. මෙයා 2a කියලා. තරණය හොයන්නේ ඔන්න මෙතන තරණය තියෙනවා. හරි මට ආවා. a සමාන 2.5යි. උත්තරේ තිබ්බ එයාට ගාව. බෑ. මොකද මතකේ තියෙන්න ඕනේ අපි හොයන්නේ 1kg ගේ ත්වරණය. a කියලා කිව්වේ මෙයාට එයා වගේ දෙගුණයක් තමයි මෙයා a කියන්නේ. මේක නෙමෙයි උත්තරේ. 1kg ගේ ත්වරණය 1kg ගේ ත්වරණය වෙන්නේ 2a. a කියන්නේ 5යි ms ඍණ 2. මං හිතනවා හොඳටම පැහැදිලි ඇති කියලා මේක. හොඳ ගානක් හොඳට තේරුම් ගන්න. අද අපිට තියෙන මුල්ම ගාන තාපයේ ගානක්. මේක මම තෝරගත්තේ මේ ගණන් වලදී ගොඩක් කට්ටියට වරදින්න පුළුවන් මේ වගේ ගානක් සෙකන්ඩ් පාර්ට් එකට આવොත් එම ඕගොල්ලෝ එක විදිහකට හදාගෙන ගිහිල්ලා අන්තිමට ඕගොල්ලන්ට බලාපොරොත්තු නොවිච්ච උත්තරයක් එන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට හිතන්න ඕගොල්ලෝ බලාපොරොත්තු වෙනවා 0.50 අතර උෂ්ණත්වය. හැබැයි ඕගොල්ලන්ට උත්තරයට එන්නේ නිකන් ඍණ 10 වගේ උෂ්ණත්වය. තාපධාරිතාවයේ නොසලකා හැරි බඳුනක් තුල සෙල්සියස් 20ක පවතින ජලය ග්‍රෑම් 40කට සෙල්සියස් අංශක ඍණ 40ක උෂ්ණත්වයේ පවතින අයිස් ග්‍රෑම් 100ක කුට්ටියක් දමනු ලබයි. පද්ධතිය සමතුලිත වන උෂ්ණත්වයත් පවතින ජල ස්කන්ධයත් සොයන්න. දැන් මෙතන පවතින ජල ස්කන්ධය කියලා ඒගොල්ලෝ අහන්නේ පද්ධතිය සමතුලිතය වෙද්දී පද්ධතියේ තියෙන ජල ස්කන්ධය කොච්චරද කියලා. ඒ වගේම මේගොල්ලෝ කියනවා පරිසරයට සිදුවන තාප හානිය නොසලකා හරින්න කියලා. පරිසරයට සිදුවන තාප හානිය නොසලකා හරින්න කියලා. බලමු ගන්න. මේක කියනවා තාපධාරිතාවයෙන් නොසලකා හැරිය හැකි කැලරි මීටරයක් ඇතුළේ තියෙනවලු වතුර ග්‍රෑම් 20ක්. එයාගේ උෂ්ණත්වය සෙල්සියස් 40යි. සෙල්සියස් අංශක ඍණ 40 අයිස් කැලලක් තියෙනවා. ඒ අයිස් කැලලේ ස්කන්ධය අපිට දීලා තියෙනවා ග්‍රෑම් 100ක් කියලා. හරි. මේ දෙන්න එකතු කළොත් වෙන්න පුළුවන් දේවල් මොනවද? වතුර වල උෂ්ණත්වය 40යි ධන 40යි අයිස් වල උෂ්ණත්වය ඍණ 40යි. මේකෙදි වෙන්න පුළුවන් දේවල් ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා. ඒ තමයි පද්ධතිය අවසානයේදී පද්ධතිය උෂ්ණත්වයේ ඍණ උෂ්ණත්වයක එන්න පුළුවන්. ඍණ තීට වල පවතින අයිස්. ඒ කියන්නේ මෙහෙමයි. හිතන්න මේගොල්ලෝ ප්‍රබලයි කියලා. මේගොල්ලෝ මොකද කරන්නේ? මේගොල්ලෝ තාපය අවශෝෂණය කරනවානේ. මෙයා ඍණ 40 ඉඳන් ඍණ 20ට විතර එනකොට ගන්න තාප ප්‍රමාණය
මෙයා සම්පූර්ණයෙන්ම දීලා මේ වතුර ටික සීතල වෙලා මේ වතුර ටිකත් ඍණ 20 විතර පවතින අයිස් බවට පත් වෙනවා. එතකොට අවසානයේ මේ පද්ධතියම ඍණ 20 පවතින අයිස් බවට පත් වෙන්න පුළුවන්. ඒක එක දෙයක්. ඊළඟට බිඳුවේ පවතින අයිස් ධන ජලය. මේ මිශ්‍රණයකට ඉන්න පුළුවන්. හිතන්න මෙහෙම. මේ තියෙන අයිස් කෑල්ල බිඳුවේ තියෙන අයිස් කෑල්ලක් බවට පත් වෙන්න ජූල් 100ක් ඕනේ. දල වශයෙන් හිතන්න. මේ තියෙන අයිස් බිඳුවේ අයිස් බවට පත් වෙන්න ජූල් 100ක් ඕනේ. මේ තියෙන ජලය බිඳුවේ ජලය බවට පත් වෙනකොට එයාගෙන් පිට ගන්නවා ජූල් 105ක්. මෙයා බිඳුවේ පවතින ජලය බවට පත් වෙනකොට පිට ගන්නවා ජූල් 105ක්. මෙයාට ඕනේ 100යි. ඊට පස්සේ අර ඉතුරු ජූල් පහිනුත් මේ අයිස් ටික පොඩ්ඩක් දී ගන්නවා. මේ අයිස් ටික පොඩ්ඩක් දී ගන්නවා. දැන් ඒ වගේ එතකොට අයිස් සහ ජලය තියෙන පද්ධතියක් එන්න පුළුවන්. අපි දන්නේ නැහැ මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ ඊළඟට යම්කිසි තීට උෂ්ණත්වයක තියෙන ජලය බවට පත් වෙන්න පුළුවන්. හිතන්න මෙයා ගොඩක් ප්‍රබලයි කියලා. එතකොට මෙයා උෂ්ණත්වය අඩු කරගෙන තාපය දෙනවා. ඔය තාප ප්‍රමාණය ප්‍රමාණවත් නම් මේ තියෙන අයිස් කෑල්ල බිඳුවේ තියෙන අයිස් බවට පත් කළා, බිඳුවේ තියෙන වතුර බවට පත් කළා. ඊට පස්සේ යම්කිසි සෙල්සියස් 10ක විතර තියෙන වතුර බවට පත් කරන්න අවසාන පද්ධතිය යම්කිසි ධන උෂ්ණත්වයක පවතින ජලය බවට පත් වෙනවා. එතකොට මේ අවස්ථාව වලින් කවුද වෙන්නේ? ඒතර ඕක අපිට එකපාරට හිතා ගන්න බෑනේ. අපි බලමු මේගොල්ලන් ගමන් මාර්ගය අයිස් ගන්නවා. අයිස්. මුලින්ම තියෙන ඍණ 40. ඍණ 40 තියෙන අයිස් මුලින්ම වෙන්නේ මොකක් බවටද? මේ ගමන් මාර්ගයේ සාමාන්‍යයෙන් මේ ඇඳගෙන ඒක තුලින් තමයි මේ ගන්න තීරණය කරගන්න ඕනේ. ඍණ 40 පවතින අයිස් මුලින්ම බිඳුවේ පවතින අයිස් බවට පත් වෙනවා. සෙල්සියස් බිඳුවේ පවතින අයිස් බවට පත් වෙනවා. ඊට පස්සේ මෙයාට යන්න පුළුවන්. අපි දන්නේ නැහැ මෙයා ඇත්තටම යනවද නැද්ද කියලා. බිඳුවේ පවතින අයිස් යම්කිසි අපි දන්නේ නැහැ. අපිට මෙයාට මෙතන තියෙන කෙනාට යන්න පුළුවන් ඊළඟ ස්ටේජ් එක. ජලය බිඳුවේ පවතින. බිඳුවේ පවතින ජලය බවට පත් වෙන්න පුළුවන්. ඊළඟට බිඳුවේ පවතින ජලයට මොනව වෙන්න පුළුවන්ද? යම්කිසි තීට සෙල්සියස් උෂ්ණත්වයක පවතින ජලය බවට පත් වෙන්න පුළුවන්. මේ තියෙන අයිස් කෑල්ලට වෙන්න තියෙන දේවල්. මේ අයිස් කෑල්ල මෙතන ඉඳන් මෙතෙන්ට යනකොට හරි, මෙතන ඉඳන් මෙතෙන්ට යනකොට හරි, මෙතන ඉඳන් මෙතෙන්ට යනකොට හරි මොකක් හරි තැනක නතර වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ පද්ධතිය මෙතනින්ද සමතුලිත වෙන්නේ, මෙතනින්ද කියලා. ඊළඟට ජලය. දැන් මේකේ අයිස් වලට වෙන දේවල් ගත්තොත් එහෙනම් මෙයා මෙතෙන්ට යනවා. ඔය පරිවර්තන අපි දන්නේ නැහැ මොනවද කොහොමද වෙන්නේ කියලා. ඊළඟට ජලය. ජලයේ ආරම්භයේදී තියෙන දල 40 සෙල්සියස්. සෙල්සියස් 40 තියෙන ජලයට පරිවර්තනය වෙන්න පුළුවන්. ජලය බිඳුවේ පවතින ජලය බවට. බිඳුවේ පවතින ජලයට පරිවර්තනය වෙන්න පුළුවන්. බිඳුවේ පවතින අයිස් බවට. බිඳුවේ පවතින. ඊළඟට බිඳුවේ පවතින අයිස් වලට පරිවර්තනය වෙන්න පුළුවන්. අයිස් යම්කිසි ඍණ තීට උෂ්ණත්වයක පවතින අයිස් බවට පත් වෙන්න පුළුවන්. මේ තියෙන ජලය ගමන් කරන ගමන් මාර්ගය. මේ පද්ධතිය මේ ඕනම තැනකදී අවසානයේදී සමතුලිත වෙන්න පුළුවන්. නිකන් අපි දල වශයෙන් අගයන් ටිකක් දාමු. මෙතෙන්දි මෙයාට ජූල් 50ක් ඕනේ. මෙතෙන්දි මෙයාට ජූල් 70ක් ඕනේ. මේක අපිට හරියටම කියන්න බෑ මොකද පද්ධතියේ අවසාන වෙන උෂ්ණත්වයක් අපි දන්නේ නැහැ. අපිට හරියටම හොයන්න පුළුවන් මෙන්න මේ අගයන්. මොකද අපි අයිස් වල උෂ්ණත්වය දන්නවා, අයිස් වල ස්කන්ධය දන්නවා, විශිෂ්ටතාව ධාරිතාව ඔය ඔක්කොම දන්නවා. ඒක නිසා මේ තියෙන අගයන් ටික අපිට හොයන්න පුළුවන් ලේසියෙන්. ඊළඟට මෙතනත් හිතන්න. නිකන් දල වශයෙන් මෙතන ඉඳන් මෙතෙන්ට පරිවර්තනය වෙනකොට ජූල් 100ක් දෙනවා. අපි ගමු ජූල් 200ක් දෙනවා නිකමට. මෙතන ඉඳන් මෙතෙන්ට ජූල් 20ක්. හරි දැන් මොනව වෙනවද මේ පද්ධතිය? පද්ධතිය පටන් ගන්නවා මෙතන ඉඳන්. අයිස් ඍණ 40න් පටන් ගන්නවා, ජලය ධන 40න් පටන් ගන්නවා. අයිස් බිඳුවේ පවතින අයිස් බවට පත් වෙන්න අවශ්‍ය කරන ජූල් 50යි. බිඳුවේ පවතින අයිස් බිඳුවේ පවතින ජලය වෙන්න අවශ්‍ය කරන ජූල් 70යි. එතකොට මෙතන තියෙන අයිස් බිඳුවේ පවතින ජලය බවට පත් වෙන්න අවශ්‍ය කරන මුළු ශක්ති ප්‍රමාණය 120යි. මුළු ශක්ති ප්‍රමාණය 120යි. ඉතින් මෙයා මෙතන ඉඳන් මෙතෙන්ට යනකොටම මේ ජලය ඍණ මේ ධන 40යි සෙල්සියස් වල ඉඳලා බිඳුවට ගිහිල්ලා නැහැ. මොකද හේතුව? ජලය ධන 40 ඉඳලා බිඳුවට යනකොට එයා ජූල් 200ක තාපයක් පිට කරනවා.
මෙයා මෙතන ඉඳන් මෙතෙන්ට යනකොට ජූල් 200ක තාපයක් පිට කරනවා. අයිස් මෙතනින් දැද්දි, ඒ කියන්නේ අයිස් මෙතනින් පටන් අරගෙන මෙතෙන්ට එද්දි ජලය මෙන්න මේ වගේ තැනක නතර වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට හිතන්න නිකන් සෙල්සියස්, එතකොට මෙයා නතර වෙලා තියෙනවා සෙල්සියස් අපි ගමු 15ක විතර. ජලය සෙල්සියස් 15ක වගේ නතර වෙලා තියෙනවා. අයිස් බිඳුවේ පවතින ජලය බවට පත් වෙලා නතර වෙලා තියෙනවා. දැන් මොකද වෙන්නේ? මේ 15 තියෙන වතුරයි බිඳුවේ තියෙන වතුරයි තව දුරටත් ප්‍රතික්‍රියා කරලා මේගොල්ලෝ නතර වෙනවා. මෙයා තව තාපය දෙනවා. හිතන්න බිඳුවේ තියෙන වතුර වලට අපි ගමු බිඳුවේ තියෙන වතුර වලට 7 තියෙන වතුර බවට පත් වෙන්න තව ජූල් 80ක් ඕනේ. ජූල් 80ක් ඕනේ සෙල්සියස් අංශක 7 තියෙන වතුර බවට පත් වෙන්න. දල වශයෙන් හිතන්න. ඊළඟට 15 තියෙන වතුර වලට සෙල්සියස් අංශක 7 තියෙන වතුර බවට පත් වෙන්න මෙතන 80 නේ ජූල් 40ක් වගේ. 40ක් වගේ. සෙල්සියස් අංශක 15 වෙනි දැන් ජලයේ තියෙන. ඔය සෙල්සියස් අංශක 15 තියෙන වතුරට සෙල්සියස් අංශක 7 තියෙන වතුර බවට පත් වෙද්දී මෙයා 15 ඉඳලා 7 දක්වා අඩු වෙද්දී දැන් 15ට එනකන් 120ක් ගින් තියෙනවා. තව 40ක් මුදා හරිනවා. මෙතන ඉඳන් මෙතෙන්ට 180 120ක් මුදා හැරියා. මෙතන ඉඳන් මෙතෙන්ට 40ක් මුදා හැරියා. එතකොට දැන් මේ පද්ධතිය වෙන්නේ මෙහෙම. මෙතනින් පටන් ගන්නවා. මෙතනින් පටන් අරගෙන ජලය සම්පූර්ණයෙන්ම බිඳුවේ පවතින ජලය බවට පත් වුණොත් ජූල් 200ක ශක්තියක් පිට කරනවා. හැබැයි මේ ජූල් 200ක ශක්තිය මෙයාට ලබා ගන්න බෑ. මෙතෙන්ට ඕනේ 50යි, මෙතෙන්ට ඕනේ 70යි, මෙතෙන්ට ඕනේ 40යි. එතකොට දැන් අපිට මුලින්ම මේ යගේ ගණනය කරන්න බෑ. මොකද මේක දන්නේ නැහැ. කොතනින්ද මේ පද්ධතිය නතර වෙන්නේ කියලා අපි දන්නේ නැහැ. එතකොට මුලින්ම බැලුවේ මේ දෙක දිහා. මෙතෙන්ට යන්න ඕනේ 120යි. හැබැයි මේ පළවෙනි පියවරෙන්ම දෙනවා මෙයා 200ක්. එහෙනම් අනිවාර්යයෙන්ම මේ මැද්ද අවස්ථාවක මෙයා නතර වෙලා තියෙනවා. මෙයා මේ හරියටම ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ බිඳුවේ පවතින ජලයයි මේ යම්කිසි මැද උෂ්ණත්වයක තියෙන ජලයයි තියෙන්නේ. ওই දෙක ප්‍රතික්‍රියා කළා අපිට හිතන්න පුළුවන් අයිස් වලට සිද්ධ වෙනවා කියලා මොකක් හරි මැද්දේ තියෙන උෂ්ණත්වයක පවතින ජලය බවට පත් වෙනවා. එතකොට මෙයා සෙල්සියස් 7 විතර ජලය වෙනවා. මෙයා සෙල්සියස් 7 විතර ජලය වෙනවා. අන්තිමට පද්ධතිය සමතුලිත වෙන්නේ ඔක්කොම ජලය වෙලා. තුන්වෙනි අවස්ථාව. පද්ධතිය සමතුලිත වෙන්නේ ඔක්කොම ජලය වෙලා. දැන් උදාහරණයක් විදිහට මෙහෙම හිතන්න. මේ දෙක මාරු වුණොත් මොනවා වෙයිද? මෙතෙන්දි 200ක් ඕනේ. මෙතෙන්දි දෙන්නේ 50යි. මෙතෙන්දි දෙන්නේ 70යි. මොනවා වෙයිද? මෙතෙන්දි අපි ගමු 20ක් ඕනේ. හරි. දෙන්න මෙතනින් පටන් ගන්නවා. අයිස් සම්පූර්ණයෙන්ම බිඳුවේ පවතින අයිස් බවට පත් වෙන්න ජූල් 200ක තාපයක් ඕනේ. හැබැයි මෙයාට ජූල් 200ක තාපයක් දෙන්න බෑ. මොකද මේ තියෙන වතුර ග්‍රෑම් 20 බිඳුවේ පවතින ජලය බවට පත් වෙද්දි 50යි දෙන්නේ. බිඳුවේ තියෙන වතුර බිඳුවේ අයිස් බවට පත් වෙද්දි 70යි දෙන්නේ. එතකොට මේ වතුර මෙතෙන්ට එද්දි මේ වතුර ටික මෙතෙන්ට එද්දි පිට කරලා තියෙන තාප ප්‍රමාණය 120යි. එතකොට මෙයා 120ක් පිට කළාම මේ අයිස් මොකද කරන්නේ? බිඳුවටම යනවද? නෑනේ. අයිස් 120ක තාපයක් ගන්නවා. අයිස් 120ක තාපයක් අරගෙන නිකන් උදාහරණයක් විදිහට ඍණ 10 පවතින අයිස් බවට පත් වෙනවා. ඍණ 10 පවතින අයිස් බවට පත් වෙනවා. එතකොට මෙයා මේ මාර්ගය ඔස්සේ ඇවිල්ලා බිඳුවේ පවතින අයිස් බවට පත් වෙනවා. මෙයා ඒ තාපය ටික අරගෙන ඍණ 10ක් විතර පවතින අයිස් බවට පත් වෙනවා. පද්ධතිය සමතුලිත නෑනේ. ඊට පස්සේ මේ අයිසුයි මේ අයිසුයි එකතු වෙලා නිකන් දල වශයෙන් ඍණ 5 විතර පවතින අයිස් බවට පත් වෙනවා. මෙයාත් මොකද වෙන්නේ? ඍණ 5 විතර පවතින අයිස් බවට පත් වෙනවා. බිඳුවේ අයිස් වලට එන්නේ නැහැ. අවසානයේ මේ වගේ පද්ධතියක් සමතුලිත වෙන්නේ ඍණ තීට වල පවතින අයිස් බවට. එතකොට මේ තේරුම් ගන්න මේගොල්ලන්ට එන අගයන් මත අපිට තීරණය කරන්න පුළුවන් මේ පද්ධතිය අවසානයේදී සමතුලිත වෙන්නේ මේ අවස්ථාවද නැත්නම් මේ අවස්ථාවද කියලා. එතකොට මේ ගාන හදනකොට සාමාන්‍ය ගානක් වගේ නෙමෙයි. ඔයගොල්ලෝ මේ වගේ chart එකක් ඇඳ ගන්නවා. මොකද එහෙම නොකළොත් එහෙම ඔයගොල්ලන්ට හිතා ගන්න බෑ අවසානයේදී පද්ධතිය මොන වගේ තැනක නතර වෙයිද කියලා. ඊට පස්සේ මම කියන්නේ ඔයගොල්ලන්ට මේ තාප හුවමාරු දාගන්න ඩෙල්ටා Q1 ඩෙල්ටා Q2 ඩෙල්ටා Q3 ඩෙල්ටා Q4 ඔය විදිහට ඔය තාප හුවමාරු ටික දාගන්න. දැන් පොඩ්ඩක් මේක නෝට් එකක් දාගන්න.
මේක නෝට් එකක් දාගත්තට පස්සේ අපි මෙන්න මේ අගයන් ගණනය කරමු. මේ අගයන් ටික ගණනය කරමු. මේ ටික දැන් නෝට් එකක් දාගන්න. හරි. ඩෙල්ටා Q1. ඩෙල්ටා Q1 කියන්නේ මොකක්ද? ඩෙල්ටා Q1 කියලා කියන්නේ ඍණ 40 තියෙන අයිස් බිඳුවේ තියෙන අයිස් බවට පත් වෙද්දී අවශෝෂණය කරන තාපය. එහෙනම් මෙතෙන්දී අපට ඕනේ වෙන්නේ විශිෂ්ට තාපධාරිතාවය. මොකද අවස්ථා විපර්යාසයක් වෙන්නේ නැහැ. මම ලියන්න පුළුවන් ඩෙල්ටා Q1 සමානයි අයිස් වල ස්කන්ධය ග්‍රෑම් 100යි. ග්‍රෑම් 100ක් කියලා කියන්නේ 0.1 කිලෝග්‍රෑම්. අයිස් වල විශිෂ්ට තාපධාරිතාවය. මේ ගානේ දීලා තියෙනවා අයිස් වල විශිෂ්ට තාපධාරිතාවය 2100යි. වැඩි කිරීම 2100. අයිස් වල උෂ්ණත වෙනස 40යි. ඍණ 40 ගැන බිඳුව ඍණ 40යි. 40යි. පැහැදිලි මේකට අපිට උත්තරයක් එනවා 4යි 84යි 2යි 3යි. ජූල් 8400යි. එතකොට ඩෙල්ටා Q1 සඳහා එන උත්තරය තමයි ජූල් 8400. ඊළඟට ඩෙල්ටා Q2. ඩෙල්ටා Q2. ඩෙල්ටා Q2 කියලා කියන්නේ බිඳුවේ පවතින මෙන්න මේ අයිස් කුට්ටිය බිඳුවේ පවතින ජලය බවට පත් වෙද්දී අවශෝෂණය කරන තාපය. එතකොට බිඳුවේ තියෙන අයිස් බිඳුවේ පවතින ජලය බවට පත් වෙනවා. පැහැදිලිවම ගුප්ත තාපය තියෙන්නේ. සමානයි අයිස් වල ස්කන්ධය 0.1 වැඩි කිරීම විලයනයේ ගුප්ත තාපය. විලයනයේ ගුප්ත තාපය දීලා තියෙනවා 3,36,000යි. මේක අපිට ලියන්න පුළුවන් 0.1ක් මේ පැත්තට ගියාම 33600 ජූල්. 33600 ජූල්. එතකොට බිඳුවේ පවතින අයිස් බිඳුවේ පවතින ජලය බවට පත් වෙන්න අවශ්‍ය කරන මෙන්න මේ තාප ප්‍රමාණය 33600 ජූල් වෙනවා. ඊළඟට ඩෙල්ටා Q3. ඩෙල්ටා Q3. ඩෙල්ටා Q3 කියලා කියන්නේ ධන 40 පවතින ජලය බිඳුවේ පවතින ජලය බවට පත් වෙද්දී පිට කරන තාපය. එතකොට මෙතෙන්දී පිට කරන තාපය ගන්නකොට අපි සැලකන්නේ විශිෂ්ට තාපධාරිතාවය. මෙතන තියෙන ජලය ස්කන්ධය ග්‍රෑම් 20යි. කියන්නේ 0.2 කිලෝග්‍රෑම්. 0.02 කිලෝග්‍රෑම්. 0.2 කිලෝග්‍රෑම්. වැඩි කරනවා එයාගේ විශිෂ්ට තාපධාරිතාවය. මෙතන අපහැදිලි නිසා මේ ගන්න පොඩ්ඩක්. ඩෙල්ටා Q3. ජලයේ ස්කන්ධය ග්‍රෑම් 20යි. ඒ කියන්නේ 0.02 කිලෝග්‍රෑම්. ජලයේ විශිෂ්ට තාපධාරිතාවය 4200යි. ජලයේ උෂ්ණත්ව වෙනස ධන 40 කෙනා පැහැදිලි බිඳුවට එනවා 40. එතකොට මේක සුළු කළාට පස්සේ හරි 8 වරක් 16යි එකක් ගියා 8 වරක් 4 32යි 32යි 3360යි ජූල්. එතකොට සෙල්සියස් අංශක 40 තියෙන ජලය ග්‍රෑම් 20 සෙල්සියස් බිඳුවේ පවතින ජලය බවට පත් වෙද්දී ජූල් 3360ක තාප ප්‍රමාණයක් පිට කරනවා. ඊළඟට අපි බලමු මේකේ මෙන්න මේ කොටස සඳහා සිදුවන අයිස් මේ තාප හුමාරු ඩෙල්ටා Q4. ඩෙල්ටා Q4 කියලා කියන්නේ අර ග්‍රෑම් 20ක ජලය බිඳුවේ තියෙන ග්‍රෑම් 20ක ජලය සෙල්සියස් අංශක බිඳුවේ තියෙන අයිස් බවට පත් වෙද්දී පිට කරන තාපය කොච්චරද කියලා. එතකොට මෙතෙන්ට ඩෙල්ටා Q සමානයි ml. ස්කන්ධය වෙන්නේ 2 වැඩි කිරීම 10 ඍණ 2. මෙතන කිලෝග්‍රෑම් කළා. වැඩි කිරීම අයිස් වල විලයනයේ ගුප්තතාවය. 3,36,000යි. මේක සුළු කළාට පස්සේ දෙකකින් වැඩි වෙනවා 12යි ගිය 7යි 6යි ජූල්. එතකොට 6720ක තාප ප්‍රමාණයක් මෙයා විසින් පිට කරනවා මෙතන ඉඳන් මේ අවස්ථාවට එද්දි. ඕගොල්ලෝ මේ ටික ඉක්මනට ලියා ගන්න. ඊට පස්සේ මේ අගයන් ටික මේ තැන් වලට දාලා මම ගාන හදලා පෙන්නන්නම් කොහොමද මේක හදන්නේ කියලා. හරි. දැන් ඔයගොල්ලෝ මේ ගණන් ටික ලියා ගන්න තියෙන්නේ.
අපි දැන් මේ තියෙන තාප ප්‍රමාණ ටික මෙන්න මේ හිස් තැන් වලට ආදේශ කරලා බලමු. අපිට ලියන්න පුළුවන් ඩෙල්ටා Q1, ඩෙල්ටා Q2, 3, 4. ඩෙල්ටා Q1 සඳහා අපිට ආපු අගය තමයි මේ අගයන් දිහා බලනකොට 8000 ඊට පස්සේ 33000 3000 ඔය වගේනේ තියෙන්නේ. ඉතින් අර ලොකු ගාන ලියනවට වඩා මට මේක ටිකක් සරල කරලා ලියන්න පුළුවන් මේ වගේ. අරක ලියන්න පුළුවන් 8.4 වැඩි කිරීම 10 තුන. අවුලක් නැහැ. මෙහෙම ලියන්න පුළුවන්. ඊළඟට මට ඩෙල්ටා Q2 ලියන්න පුළුවන් 33.6 වැඩි කිරීම 10 3. සරලයි. ඩෙල්ටා Q3 ලියන්න පුළුවන් 3.36 වැඩි කිරීම 10 3. ඊළඟට ඩෙල්ටා Q4 ලියන්න පුළුවන් 6.72 වැඩි කිරීම 10 3. එතකොට මට මේ උඩ තියෙන මේ ඉස්සරහා තියෙන අගයන් ටිකෙන් විතරක් ගාන හිතන්න පුළුවන්. ඒකයි මම ඒක එහෙම ලියාගත්තේ. ඊළඟට මම මේ අනවශ්‍ය ටික මම කපලා දානවා, මගලා දානවා. හරි. දැන් බලමු මොකද මේක වෙන්නේ කියලා. ආරම්භක පද්ධතිය මෙතනින් පටන් ගන්න. වැඩිපුර තාපය ඕනේ කාටද? මුලින්ම වැඩිපුර තාපය ඕනේ වෙන්නේ මෙයාට. ජලය මෙතන ඉඳන් මෙතෙන්ට යද්දී මේ මෙතන තියෙන පිට කරන තාපය. මෙන්න මේ ලයින් එක කියන්නේ පිට කිරීමක්. පිට කිරීමක්. මේ ලයින් එක කියන්නේ අවශෝෂණය. හරි. මෙතන ඉඳන් මෙතෙන්ට යනකොට 3.36 පිට කරනවා. හැබැයි මෙයා මෙතන ඉඳන් මෙතෙන්ට යද්දී 8.4ක් අවශෝෂණය කරනවා. එතකොට මෙයාගේ අවශ්‍යතාවයට මෙයා මදි. ඉතින් එහෙනම් මෙයා මෙතෙන්ට යද්දී මෙයා වෙලා ඉවරයි. මෙයා වෙද්දී, ඒ කියන්නේ මෙයා මෙතෙන්ට යද්දී සම්පූර්ණයෙන්ම මෙයා වෙන්නේ නැහැ. ඉතින් එහෙනම් මෙතන ඉඳන් මෙතෙන්ටත් යනවා. මෙතන ඉඳන් මෙතෙන්ට යද්දී ජලයේ විසින් පිට කරන සමස්ත තාපය අපිට එකතු කරලා බලන්න පුළුවන් 3.36 6.72 එකතු කරනවා. 8යි 10යි එකක් ගිය 10යි. හරි. ජලය මෙතන ඉඳන් මෙතෙන්ටම යද්දී ජලය මෙතන ඉඳන් මෙතෙන්ටම යද්දී පිට කරන තාප ප්‍රමාණය 10.08ක්. 10.08ක්. ඉතින් මෙතෙන්ට ඕනේ කීයද? 8.4යිනේ. මෙතෙන්ට ඕනේ වෙන්නේ 8.4යිනේ. ඉතින් එතකොට තව තාප ප්‍රමාණයක් ඉතුරු වෙනවා. එතකොට මේක මෙතෙන්ටම යන්නෙත් නැහැ. බලමු මේ පද්ධතිය මොකද වෙන්නේ කියලා. හරි. දැන් මෙහෙමයි. මෙතන මේක වෙන විදිය තේරුම් ගන්න. ඍණ 40 පවතින අයිස් බිඳුවේ පවතින අයිස් බවට පත් වෙනවා. එතකොට ඒකට මෙයාට 8.4 වැඩි කිරීම 10.3ක තාප ප්‍රමාණයක් ඕනේ. එයාට මෙච්චර තාප ප්‍රමාණයක් ඕනේ. දැන් මට කියන්න මේක ධන 40 තියෙන ජලය බිඳුවේ පවතින ජලය බවට පත් වෙනවා. එතකොට බිඳුවේ පවතින ජලය බවට මෙයා පත් වෙලා තියෙද්දි බිඳුවේ පවතින ජලය, ඒ කියන්නේ මේ කොටසේ උෂ්ණත්වයේ බිඳුවේ තියෙද්දි මෙයා බිඳුවට ආවොත් මම කියන්නේ තේරුම් ගන්න. මේ අයිස් කැල්ල බිඳුවට ආවොත් මෙතනක් තියෙන බිඳුවක කට්ටිය මෙතනක් තියෙන බිඳුවක කට්ටිය. අන්න එතකොට පද්ධතිය සමතුලිත වෙන්න ගන්නවා. තව දුරටත් තාප හුමාරු වෙන්නේ නැහැ. එතකොට මේක වෙන්නේ මොකද්ද? අයිස් වලට ඍණාගයක තියලා බිඳුවේ කට්ටියත් එක්ක සමතුලිත වෙන්න බෑනේ. ඒක නිසා අයිස් වලට සිද්ධ වෙනවා බිඳුවේ පවතින අයිස් බවට පත් වෙන්න. අයිස් බිඳුවේ පවතින අයිස් බවට පත් වෙද්දී අවශෝෂණය කරන තාපය. අයිස් අවශෝෂණය කරනවා 8.4 වැඩි කිරීම 10.3ක තාපයක්. ඊළඟට මේ ජලයේ කොටස කියන දේ තේරුම් ගන්න. මේ ජලයේ කොටස උෂ්ණත්වය අඩු කරගෙන බිඳුවේ පවතින ජලය බවට පත් වෙනවා. එතකොට පළවෙනි කොටසේදී දැන් මේ පළවෙනි කොටසෙන් අයිස් අවශෝෂණය. අයිස් පළවෙනි කොටසේදී අවශෝෂණය කරගන්නවා ඔච්චර. ඊළඟට පළවෙනි කොටසෙන් ජලය පිට කරනවා මෙච්චර. පළවෙනි කොටසෙන් ජලය පිට කරගන්නවා මෙච්චර. ඊළඟට අයිස් වලට අවශ්‍ය කරන ඉතුරු තාපය තියෙන්නේ. අයිස් වලට අවශ්‍ය කරන ඉතුරු තාපය. අන්න ඒ තාපය ටික මේ ජලයෙන් ලබා දෙනවා. මේ ජලය අයිස් බවට පරිවර්තනය වෙලා ලබා දෙනවා. එතකොට මේක අපිට ඊට වඩා මෙහෙම පැහැදිලිව ලියන්න පුළුවන්. අපිට ලියන්න පුළුවන් අයිස් බිඳුවේ පවතින අයිස් බවට පත්වීමට අවශ්‍ය තාපය. අයිස් බිඳුවේ පවතින අයිස්
නැත්නම් අයිස් බිඳුවටපත් වීමට අවශ්‍යතාවය. අවශ්‍යතාවය සමාන වෙනවා. ජලය විසින් තාපය ලබා දෙන අවස්ථා දෙකකදී. එකක් තමයි ධන 40 ජලය බිඳුවේ ජලය බවට පත් වෙනවා. ඊළඟට බිඳුවේ ජලය වලින් කොටසක් අයිස් බවට පත් වෙනවා. ඊළඟට 40 ජලය බිඳුවේ ජලය බවට පත් වෙති දෙන තාපය ධන බිඳුවේ ජලය m කොටසක් මොකක් හරි m ස්කන්ධයක් බිඳුවේ අයිස් බවට පත් වෙද්දී දෙන තාපය. මෙන්න මේ වෙලාවේ තමයි මේ පද්ධතිය සමතුලිත වෙන්නේ. එතකොට මේ පද්ධතිය වෙන්නේ මොකද්ද? ඍණ 40 තියෙන අයිස් බිඳුවේ තියෙන අයිස් බවට පත් වෙනවා. ධන 40 තියෙන අයිස් ධන 40 තියෙන ජලය බිඳුවේ පවතින ජලය බවට පත් වෙලා මේ අයිස් බිඳුවට එන්න අවශ්‍ය කරන තාපය තව ටිකක් ජලය අයිස් කරලා දෙනවා. සම්පූර්ණයෙන් හැම ජලය ඔක්කොම ටික අයිස් වෙන්නේ නැහැ. එතකොට ජලය වලින් කොටසක් අයිස් බවට පත් වෙනවා. අවසානයේ පද්ධතිය සමතුලිත වෙන්නේ සෙල්සියස් අංශක බිඳුවේදී අයිස් සහ ජලය තියෙන පද්ධතියක් විදියට. එතකොට බලමු මෙතෙන්දි කොච්චර ජල ප්‍රමාණයක් අයිස් බවට පරිවර්තනය වෙනවද කියලා. ඒකට අනුරූපව මට පද්ධතියේ අවසාන ජල ප්‍රමාණය හොයාගන්න පුළුවන්. මේක ගත්තොත් එහෙම. අයිස් මෙතෙන් ඉඳන් මෙතෙන්ට එන්න අවශ්‍ය කරන තාපය 8.4 වැඩි කිරීම 10/3යි. සමානයි අනිවාර්යෙන් ජලය මෙතෙන් ඉඳන් මෙතෙන්ට එනවනේ. එතකොට එතෙන්දි දෙන තාපය 3.36 වැඩි කිරීම 10/3යි. ධන කොච්චර ජලය ප්‍රමාණයක් අයිස් බවට පරිවර්තනය වෙන්න ඕනේ නැද්ද? අපි ඒක දාමු m කියලා. එතකොට m bar l ml. දැන් මට මේකේ m හොයාගන්න පුළුවන් නම් මට පද්ධතියේ තියෙන අවසාන ජල ප්‍රමාණය හොයාගන්න පුළුවන් වෙනවා. ඕගොල්ලෝ මේ ටික ලියාගෙන ගාන පොඩ්ඩක් try කරන්න. try කරලා බලන්න m ට අගයක් ගන්න පුළුවන්ද කියලා. මේක තේරුම් ගන්න. මේක තේරෙන්නේ නැත්නම් ඕගොල්ලන්ට අපෙන් අහන්න පුළුවන් මෙතන මොකක්ද උනේ අපිට කියලා දෙන්න. මේක ආයෙත් තේරුන්නේ නැහැ. මොකක් කරේ අහන්න අපි ඕගොල්ලන්ට පුළුවන් උපරිම විදියට ආයෙත් මේක පැහැදිලි කරන්න බලන්න. මෙතන වෙන දේ තේරුම් ගන්න. මෙතන අවසානයේදී මේ පද්ධතිය තුලණය වෙන ස්ථානය හොයාගන්න බැරි නිසා තමයි අපි මේ වගේ අගයන් 4ක් අරගෙන මේ ගාන හදාගෙන ගියේ. හරි මේක බලන්න. හරි මේක ඔයගොල්ලෝ ලියාගන්න නැති කියලා හිතනවා. මේ ටික සුළු කළාට පස්සේ අපිට අගයක් ගන්න පුළුවන්. අතන 10/3 ටික කපලා දාන්න පුළුවන් මේකට මේ අන්තිමට තියෙන 10/3 කපලා දාන්න පුළුවන්. ඊට පස්සේ අර m උක්ත කරගන්න පුළුවන් 336යි m සමානයි. මේ දෙකේ වෙනස 8.4 ඉන්න 3.36 336 මේ ටික බෙදෙනවා. ඊට පස්සේ මට m සමානයි 8.4 ඉන්න 3.36 බෙදීම 336. මේක සුළු කරාට පස්සේ මේකට අපිට අගයක් ලැබෙනවා 0.0.1.5 කියලා. දැන් මේ තියෙන කිලෝග්‍රෑම් අගයක්. එතකොට මේ ග්‍රෑම් කළාට පස්සේ m සමානයි 15යි ග්‍රෑම්. මෙතන කියන්නේ මොකද්ද? ජලය ඒ කියන්නේ ජලය ග්‍රෑම් 20න් ජලය ග්‍රෑම් 15ක් පරිවර්තනය වෙනවා අර අයිස් ටික බිඳුවට ගිහින්. දැන් ඍණ 40 තියෙන අයිස් ටික ඉන්නවා. මේ ඍණ 40 තියෙන අයිස් බිඳුවේ තියෙන අයිස් බවට පත් කරන්න අර ධන 40 තිබ්බ ජලය බිඳුවේ තිබ්බ ජලය බවට පත් වෙලා තාපයක් දෙනවා. ඊට අමතරව මේ බිඳුවේ තියෙන ජලය වලින් කොටසක් බිඳුවේ පවතින අයිස් බවට පත් වෙලා තාපය දෙනවා. මෙයා බිඳුවේ පවතින අයිස් බවට පත් වෙලා තාපය දෙනවා. මෙතනින් තාපය දෙනවා. එතකොට මේ දෙකෙන්ම තාපය දීලා තමයි අවසාන පද්ධතියේ මේ ජලය අයිස් වෙච්ච කොටසකුත් තියෙනවා, අයිස් වල අයිස් ටිකක් තියෙනවා, අයිස් සහ ජල පද්ධතියක් හදාගන්න. එතකොට මේ පද්ධතියේ ජලය ග්‍රෑම් 15ක අයිස් බවට පත් වෙලා තියෙනවා. අවසාන පද්ධතිය ගත්තොත් එහෙම ජලය ග්‍රෑම් 5යි අයිස් ග්‍රෑම් කලින් 100ක් තිබ්බා. ඒ 100ට 15 එකතු වුණාට පස්සේ 115යි. උෂ්ණත්වය සෙල්සියස් 0.
මේක තමයි අවසාන පද්ධතිය. මේක තමයි අවසාන පද්ධතිය. පද්ධතිය සෙල්සියස් අංශක බිඳුවේදී සමතුලිත වෙලා තියෙන්නේ. හරි. ඊළඟට තියෙන්නේ සන්නයනයේ ගාණක්. ඒ ගාණ කියනවා සෙන්ටිමීටර් 60ක් දිග සන්නායකතාවය 120ක් වෙච්ච දණ්ඩක හරස්කඩ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 2යි. එක් කෙළවරක උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 100ක නියමිතව පවතින අතර අනෙක් කෙළවරේ සෙල්සියස් අංශක 0.ක අයිස් ග්‍රෑම් 500ක් ඇත. අයිස් සම්පූර්ණයෙන්ම දියවීමට ගතවන කාලය කොපමණද කියලා අහනවා. අයිස් ඔය ග්‍රෑම් 500 සම්පූර්ණයෙන්ම දිය වෙන ගතවන කාලය කොපමණද කියලා අහනවා. මේ ගාන හදන්නේ මෙහෙමයි. අපි ගාව තියෙනවා දණ්ඩක්. ඔය දණ්ඩ එක පැත්තක් සෙල්සියස් අංශක 100ක තියෙනවා අනිත් පැත්ත සෙල්සියස් අංශක 0 තියෙනවා. මේ බිඳුවේ තියෙන පැත්තේ තියෙනවා අයිස් කැටයක් ග්‍රෑම් 500. අයිස් ග්‍රෑම් 500ක් තියෙනවා. මෙයාගේ හරස්කඩ වර්ගඵලය දීලා තියෙනවා වර්ග සෙන්ටිමීටර් 2යි. මෙයාගේ දිග දීලා තියෙනවා 60යි සෙන්ටිමීටර් 60යි. මෙයාගේ සන්නායකතාවයත් දීලා තියෙනවා. මෙයාගේ සන්නායකතාවය දීලා තියෙනවා 120යි. K සමාන 120යි. වොට් මීටරයට කෙල්විනයට. හරි. දැන් මොකද වෙන්නේ? මේ උෂ්ණත්ව අන්තරයක් තියෙනකොට පරිවර්ණය කරපු දණ්ඩකේ තාපය යම්කිසි ශීඝ්‍රතාවයකින් ගලාගෙන යනවා. හිතන්න P කියලා ශීඝ්‍රතාවයකින් තාපය ගලාගෙන යනවා කියලා. මම උපකල්පනය කරනවා යම්කිසි t කාලයකට පස්සේ යම්කිසි t කියලා කාලයකට පස්සේ අයිස් ටික ඔක්කොම දිය වෙනවා කියලා. එතකොට මම මේ t කාලයකට පස්සේ අයිස් ටික ඔක්කොම දිය වෙන්න නම් දැන් මේගොල්ලෝ අහන්නේ කොච්චර කාලයකට පස්සේ අයිස් ටික දිය වෙනවද කියලානේ. මම ඒක ගන්නවා t කියලා. දැන් අපි මුලින්ම බලමු මේ අයිස් ටික දිය කරන්න නම් මේ අයිස් ටික දිය වෙන්න නම් අවශ්‍ය කරන තාප ප්‍රමාණය. එතකොට අයිස් දියවීමට අවශ්‍ය තාපය මම ඒක ගන්නවා Q කියලා. සමානයි අයිස් ග්‍රෑම් 500ක් තියෙනවා. කිලෝග්‍රෑම් කරාට පස්සේ 0.5යි. ඊළඟට අයිස් වල විලයනයේ විශිෂ්ට ගුප්ත තාපධාරිතාවය. විලයනයේ තාපධාරිතාවය සමානයි 3,36,000. දැන් මේක සුළු කළාට පස්සේ මේක නිකන් දෙකකින් බෙදන්න තියෙන්නේ. 1යි 1යි 6යි 8යි 0.3 ජූල්. මෙච්චරක තාප ප්‍රමාණයක් ඕන වෙනවා මේ තියෙන අයිස් කැටේ දී කරන්න. එතකොට මේ මෙච්චරක තාප ප්‍රමාණයක් ඕන වෙනවා මේ අයිස් කැටේ දී කරන්න. හරි. මම සලකනවා මේ ක්‍රියාවලිය සඳහා ගතවන කාලය t කියලා. මේ ක්‍රියාවලිය සඳහා ගතවන කාලය t කියලා සලකනවා. මීට අමතරව මට මේ දණ්ඩ හරහා තාපයේ ප්‍රචාරණය වන ශීඝ්‍රතාවය ගන්න පුළුවන්. දණ්ඩ හරහා තාපයේ ප්‍රචාරණය වන ශීඝ්‍රතාවය p සමානයි k a ඩෙල්ටා තීටා යට l. සන්නායකතාවයේ සමීකරණ. p කියලා කියන්නේ දණ්ඩෙන් තාපය ගලා යාමේ ශීඝ්‍රතාවය. සමානයි k කියන්නේ 120යි. වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 2යි. සම්මත ඒකක වලින් ආදේශ කරන්න ඕන හින්දා මේක ලියනවා 2 වැඩි කිරීම 10 ඍණ 4. වැඩි කිරීම උෂ්ණත්ව වෙනස. උෂ්ණත්ව වෙනස 100යි. ඊළඟට මේ දණ්ඩ දිග. දණ්ඩ දිගට සෙන්ටිමීටර් 60 ආදේශ කරන්න බෑ. මොකද මේක සම්මත ඒකක වලින් ආදේශ කරන්න ඕන නිසා මේක ලියා ගන්න පුළුවන් 6 වැඩි කිරීම 10 ඍණ 1යි මීටර. දැන් මේක සුළු කරන්න තියෙනවා. මේක සුළු කරන්න තියෙනවා. 6 120ත් එක සුළු වෙනවා. ලැබුණාට පස්සේ 20යි. ක්ෂමතාව වෙනවා P සමානයි. දෙවරත් 4යි වැඩි කිරීම. 0.1යි 10 ඍණ 1 තියෙනවා. කැපිලා ගියා 10 ඍණ 3යි. 10 ධන 3ක් තියෙනවා. මේ ගාන සුළු වෙනවා. මෙතන 10 ඍණ 1 තියෙනවා. 10 ඍණ 3ක් වෙනවා. මෙතන 0.2යි. මෙතන 0.13යි. එඩි කැපිලා යනවා. ක්ෂමතාව වෙනවා වොට් 4යි කියලා. ක්ෂමතාව වෙනවා වොට් 4යි කියලා.
දැන් හිතන්න මම උපකල්පනය කරනවා මේ අයිස් කැටේ දිය වෙන්න T කාලයක් යනවා කියලා. එහෙනම් T කාලයක් යනවා නම් ඔය T කාලය තුලදී දණ්ඩ හරහා දෙන තාප ප්‍රමාණය. T කාලයකදී දණ්ඩ විසින් දෙන තාප ප්‍රමාණය මට ලියන්න පුළුවන්. ක්ෂමතාවයේ වාරයක් කාලය. දැන් මේ තියෙන T කාලය තුලදී දණ්ඩෙන් දෙන සමස්ත තාප ප්‍රමාණය. මේ තාප ප්‍රමාණය සමාන වෙන්න ඕනේ මේ අයිස් කැටේ දියවීමට අවශ්‍යතාවය. මේ අයිස් කැටේ දියවීමට අවශ්‍යතාව ප්‍රමාණය කියන්නේ Q. Q. එතකොට මම T කියන එක උක්ත කරන්න පුළුවන් T සමානයි 168 වැඩි කිරීම 10 බෙදීම මෙන්න මෙතන තියෙන පොට්ටගේ 4යි. පැහැදිලි මට කාලය සඳහාගයක් වෙනවා 42 වැඩි කිරීම 10 තප්පර. 42 වැඩි කිරීම 10 තප්පර. මේක ඔයගලන්ට 60න් බෙදලා මිනිත්තු වලින් උත්තරේ තියන්නත් පුළුවන්. එහෙම නැත්නම් තප්පර වලින් උත්තරේ තියන්නත් පුළුවන්. බලන්න ගන්න.